පුතාලට මම අද මගේ තුන්වෙනි වීඩියෝ එකෙන් ඉදිරිපත් කරන්නේ අපේ බස්නාහිර පළාතේ අවසාන වාර ඇගීමට දීපු විද්‍යාව පේපර් එක. මේක දැන් බස්නාහිර පළාතේ පුතාලට නම් හම්බෙලා තියෙන පුතාලට දූලට මේක උත්තරත් ලියලා ඇති පේපර් එක කට්ටිය ගාව ළඟ ඇති. නමුත් වෙන පළාත්වල පුතාලට මේක ලැබිලා නැහැ පේපර් එක. මම PDF එකක් විදිහට දාලා තිනවා. ඒක print out එකක් අරගෙන මුලින්ම ඒකට පේපර් එකට උත්තර ලියලා වීඩියෝ එක බලන්න. හරි. දැන් මම මේ කතා කරන්නේ පේපර් එකේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු තමයි මේ සාකච්ඡා කරන්නේ. හරි. බලන්න පුතේ පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන ජලවාහිනී පද්ධතිය සහිත සත්වයන් හයක් වෙන සත්ත්ව වංශය කුමක්ද? ඒ ජලවාහිනී පද්ධතියක් නාලපාද තියෙන්නේ කාටද කියලා දැන් ඔබ ඉගෙනගෙන තියෙනවා 1 මීටර් වංශයට. 1 මීටර් වංශයේ තව විශේෂ වැදගත් ලක්ෂණයක් තමයි ඒගොල්ලෝ සියල්ලක්ම කරදිය වාසී, සමුද්‍ර වාසී, මුහුදේ ඉන්නේ. හරි. එතකොට උත්තරේ පළවෙනි එකට ජලවාහිනී පද්ධතියක් තියෙන 1 මීටර්. උත්තරේ 3. ඊගාට දෙවෙනි ප්‍රශ්නේ වායු පිරීම සඳහා භාවිත කරන අම්ලය කුමක්ද? පළවෙනි එකට HCl, සල්ෆියුරික් අම්ලය, නයිට්‍රික් අම්ලය, ඇසිටික් අම්ලය. උත්තර ටික සූත්‍ර වලින් දීලා තියෙනවා. හරි. උත්තරේ වෙන්නේ වායු පිරීම සඳහා ගන්න අපි සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය H2SO4. හරි. දෙවෙනි උත්තරේ දෙකට උත්තරේ 2. තුන්වෙනි එක ප්‍රවේගය මැනීමේ සම්මත ඒකකය මින් කුමක්ද? අපි දන්නා ප්‍රවේගය සමානයි විස්ථාපන බෙදීම කාලය. විස්ථාපන වෙනස් වීමේ ශීඝ්‍රතාවය තමයි ප්‍රවේගය කියලා කියන්නේ. ඒතර විස්ථාපනයේ ප්‍රවේගය සමානයි විස්ථාපනයේ බෙදීම ප්‍රවේගය සමානයි විස්ථාපනයේ බෙදීම කාලය. ඔයගොල්ලෝ දන්නවා විස්ථාපන වෙනස නැත්නම් විස්ථාපනයේ බෙදීම කාලය. විස්ථාපනයේ මයිනස් මීටර වලින් කාලය තත්පර වලින් අතර සමානයි ms එක උඩට ගත්තාම ms ඍණ 1. ප්‍රවේගය මයින එකක වෙන්නේ ms ඍණ 1. කියන්නේ තත්පරයට මීටර. උත්තරේ 1. එතකොට ත්වරණය මයින එකක ත්වරණය කියන්නේ ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඒතකොට ත්වරණය මයින එකක වෙන්නේ ms ඍණ 2. හරිද? nm ඍණ 2 කියලා මෙතන උත්තරයක් තියෙනවා. තුන්වෙනි උත්තරේ nm ඍණ 2 කියන්නේ මොකද්ද? පැස්කල්. nm ඍණ 2 සමානයි පැස්කල්. ඒ කියන්නේ පීඩනය මයින ඒකකය. nm ඍණ 2 කියන්නේ ප්‍රවේගය මැනීමේ සම්මත ඒකක වෙන්නේ මෙතන උත්තරේ 1 ms ඍණ 1 තප්පරයට මීටර. හරි. ඊළඟ හතරවෙනි ප්‍රශ්නේ මානව ආහාර ජීවන පද්ධතියේ ආම්ලික මාධ්‍යයකදී ක්‍රියා කරන එන්සයිම් වන්නේ කුමක්ද? එතකොට අපි දෙන ආහාර ජීවන පද්ධතියේදී අපේ කටේ කෙලවල තියෙනවා ඇමයිලේස් නැත්නම් ටයලින්. කෙල කියන්නේ භාෂ්මිකයි. නම් ඔයගොල්ලෝ දන්නවා ආමාශය යුෂයේ තියෙන HCl අම්ලය. හයිඩ්‍රොක්ලෝරික් HCl අම්ලය ශ්‍රාවය වෙනවා. ඒ HCl අම්ලය තියෙන නිසා ආමාශයෙන් නිපදෙන එන්සයිම් දෙක පෙප්සින් සහ රෙනින්. ප්‍රෝටීන ජීර්ණය වෙන්න පෙප්සින් උදව් වෙනවා. ඒතර ආම්ලික මාධ්‍යදී ක්‍රියාත්මක වෙන්නේ පෙප්සින්. එන්සයිමය පෙප්සින්. උත්තරේ 4ට උත්තරේ 2. ආමාශය යන HCl අම්ල නිසා තමයි ආම්ලික මාධ්‍යයක් ඇති වෙන්නේ. හරි. 4ට උත්තරේ 2. ඊළඟට අහනවා පස්වෙනි එක පරමාණුක න්‍යෂ්ටයේ අඩංගු අංශු පමණක් අඩංගු පිළිතුර මොකක්ද? ප්‍රෝටෝන 1 2 ඉලෙක්ට්‍රෝන 3 ප්‍රෝටෝන හා නියුට්‍රෝන 4 නියුට්‍රෝන හා ඉලෙක්ට්‍රෝන. අපි දන්නවා පරමාණුවක් ගත්තාම මේකේ මැද න්‍යෂ්ටි කියලා එකක් තියෙනවා. වටේ ශක්ති මට්ටම් තියෙනවා. න්‍යෂ්ටියේ තියෙන්නේ ප්‍රෝටෝන හා නියුට්‍රෝන. න්‍යෂ්ටිය තුල තියෙන්නේ ප්‍රෝටෝන ධනාරෝපිතයි, නියුට්‍රෝන උදාසීනයි. ඊට වටේ ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පරිභ්‍රමණය වෙමින් පවතිනවා. ඉලෙක්ට්‍රෝන ආරෝපණය වෙනවා. එතන මෙතන න්‍යෂ්ටි අඩංගු අංශ වර්ග දෙක වෙන්නේ ප්‍රෝටෝන හා නියුට්‍රෝන. අපි දන්න ප්‍රෝටෝන පරමාණුවක අපි මූලද්‍රව්‍යක පරමාණුවක ප්‍රෝටෝන සංඛ්‍යාවෙත් නියුට්‍රෝන සංඛ්‍යාවෙත් එකතුවට තමයි කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය කියලා. නේද? හරි. ඒතර පරමාණු න්‍යෂ්ටි අඩංගු වෙන්නේ ප්‍රෝටෝන හා නියුට්‍රෝන. උත්තරේ 5ට උත්තරේ 3. දැන් බලමු 6 වෙනි ප්‍රශ්නේ. වස්තුවක වාතයේදී බර W, ජලයේ ගිල්වූ විට බර Y. ඒ කියන්නේ දෘශ්‍ය බර. ජලය තුල ගිල්වුවාම දුරුතරාදී පාඨාංකයෙන් පෙන්නන්නේ අපි එකට කියනවා දෘශ්‍ය බර කියලා. නේද? එහිදී විස්ථාපනය වූ ජලයේ බර Z නම් W Y Z අතර සම්බන්ධය මොකක්ද කියලා කියනවා. අපි දැන් මෙතන වස්තුවේ ජලයේ ගිල්ලපුවම විස්ථාපන වූ ජලයේ බර කියන්නේ උඩුකුරු තෙරපුම. මේක සමානයි උඩුකුරු තෙරපුමට නේද? අපි දන්නවා ආකිමිස් නියමයෙන් කියවෙන්නේ වස්තුවක් තරලයක් තුල ගිලෙනකොට නේද? ඒතර අර්ධ වශයෙන් හෝ බොහෝ සම්පූර්ණයෙන් ගිලෙනකොට ඒතර විස්ථාපන තරල පරිමාවේ බර තමයි උඩුකුරු තෙරපුම බලයට සමාන වෙන්නේ. එතන විස්ථාපිත ජලයේ බර කියන්නේ මෙතන Z කියන්නේ එතකොට උඩුකුරු තෙරපුම. එතන මොකද්ද උඩුකුරු තෙරපුමයි සත්‍ය බරයි දෘශ්‍ය බරයි අතර සම්බන්ධය? මතකද උලන්වන සමීකරණයක් තියෙනවා නේද? දෘශ්‍ය බර සමානයි දෘශ්‍ය බර. දෘශ්‍ය බර කියන්නේ ජලය තුලදී ගිලලා තියෙනකොට ගුරුත්වාදී පාඨාංකය. දෘශ්‍ය බර සමානයි සත්‍ය බර අඩු කිරීම. දෘශ්‍ය බර සමානයි සත්‍ය බර අඩු කිරීම උඩුකුරු තෙරපුම. දැන් මේ සමීකරණයට අනුව
උඩුකුරු තෙරපුම. අර මේවට අපි දැන් අකුරු කියලා දෙනවා දෘශ්‍ය බර ජලය තුල ගිල්වා ඇති පිට බර දෘශ්‍ය බර y සත්‍ය බර w ස්ථාපිත ජල පරිමාවේ බර z ඒ කියන්නේ උඩුකුරු තෙරපුම. හරි දැන් මේ අතර සම්බන්ධය අපි ගමු. ඊට පස්සේ බලන්න y සමානයි w ඍණ z. y සමානයි w ඍණ z කියන සමීකරණයක් නැහැ. ඊට පස්සේ අපි ඒක එහා මෙහා කරලා හදා ගන්න ඕන. හරිද? ඉතින් තනිකර දැන් මේ විදිහට සමීකරණයක් උත්තරයක් නැහැ නේ මෙතන. දැන් මේක එහා මෙහා කරලා අපි හදා ගමු. ඉතින් මේ පැත්තට ගමු. ඉතින් මේ පැත්තට ගත්තාම දාන වෙනවා. නේද? ඉතින් සමානයි w මේ පැත්තෙම තියෙන y එහා පැත්තට ගමු w ඍණ y. හරි. එහෙම උත්තරයක් තියෙනවානේ. w ඍණ y සමානයි z. නේද? මේ උත්තරයක් තියෙනවා. හරි. ඒ උත්තරේ වෙන්නේ 2. 6ට උත්තරේ 2. පැහැදිලි නෝලට. හරිද? මෙන්න මේ සූත්‍රය මතක තියාගන්න දෘශ්‍ය බර සමානයි සත්‍ය බර අඩු කිරීම උඩුකුරු තෙරපුම. ඊගා 7 වෙනි එක මිනිසාගේ යම් ජානයක සිදුවන විකෘති වීම නිසා රතු රුධිරාරුණ අසාමාන්‍ය හිමෝග්ලොබින් අණුවක් නිපද වේ. මෙම ප්‍රවේණික ආබාධය හඳුන්වන නම කුමක්ද? තැලසීමියාව. නේද? උත්තරේ මොකද? තැලසීමියාව. හිමෝෆීලියාව වෙන්නේ මොකද? ඒකෙන් සිදුවෙන්නේ අදිසියක් තුවාලයක් වුණාම නේද? ඒකට ගැසින් ප්‍රමාද මේ ඒකට ගැසින් නැති වෙන රෝගී තත්ත්වය තමයි හිමෝෆීලියාව කියන්නේ. හිමෝෆීලියාව X වර්ණ දෙය මත තියෙන ලිංග ප්‍රතිබද්ධ ආවේනික ලිංග ප්‍රතිබද්ධ තමයි රෝගී තත්ත්වයක් නේද? X වර්ණ දෙය මත තියෙන නිලින ඡානයක් නිසා ඇති වෙන්නේ හරි හිමෝෆීලියාව. ඊට පස්සේ උත්තරේ මෙතෙන්ට රක්තහීනතාවය කියන්නේ යකඩ අඩු නිසා විටමින් B ඌනතාව නිසා ඇති වෙන පුළුවන් හිමෝග්ලොබින් නිපදවීම අඩු වෙලා නේද? ඒකට කියන්නේ රක්තහීනතාවය යකඩ අඩු බව. ඇලි බව කියන්නේ අධික වර්ණ දේහවල තියෙන නිලින ඡානයක් නිසා ඇති වෙන්නේ ඇලි බව. තැලසීමියාව ඇති වෙන්නේ තැලසීමියාව තමයි මේකට උත්තරේ වෙන්නේ 7 වෙනි උත්තරේ 2. උත්තරේ 7 උත්තරේ 2. ඒක ලිංග ප්‍රතිබද්ධ නෙමෙයි තැලසීමියාව දෛහික වර්ණ දෙයක තියෙන නිලින ඡානයක් නිසා තමයි තැලසීමියාව ඇති වෙන්නේ. හරි. ඒකට උත්තරේ එක ඊගාව එක බලන්න පුතේ 8 වෙනි ප්‍රශ්නය. 8 වෙනි ප්‍රශ්නේ ඇමෝනියාහි ලුයිස් ව්‍යුහය නිවැරදිව දක්වන්නේ දෙකෙන පිළිතුර කොහොමද? 8 වෙනි එක ඇමෝනියා කියන්නේ මොකක්ද සූත්‍රය? ඇමෝනියා කියන්නේ NH3. ඇමෝනියා අපි දන්නවා ඇමෝනියා වායුවක් NH3. නේද? සහසංජ බන්ධන තියෙන්නේ. ඒක දන්නවා ඔය සහසංජ බන්ධන වලට අපි තිත් කතර සටහන් හදිනවා. හරිද? එතන ලුයිස් තිත් ව්‍යුහය කියලා එකක් තියෙනවා. තිත් කතර සටහන කියලා තියෙනවා. අනිත් එක ලුයිස් තිත් ව්‍යුහය නේද? ඒ වගේ එක එක නම් වලින් තියෙනවා. එතකොට පැටලෙන්න පුළුවන්. හරිද? මේකට කියන්නේ මොකද්ද අපි? තිත් මෙන්න මෙහෙම එක පරමාණු මධ්‍ය පරමාණු එන් මැදට ගන්නවා. H3 අපි පටේට දානවා. ඒතර එක අවසානයෙන් ගන්න අපි තිත් කතර සටහන් වලදී මෙතන මේ අවසාන ශක්ති සංයුතතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ටික තමයි ගන්නෙ. එතකොට අපි දන්නවා නයිට්‍රජන් කියන්නේ පස්වෙනි කාණ්ඩේ එයාගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. හරිද? එතකොට එකක අපි කතර වලින් දැක්වුවොත් අනිත් මූලද්‍රව්‍යයේ ඉලෙක්ට්‍රෝන දක්වන්න ඕන තිත් වලින්. අපි හයිඩ්‍රජන් වල එක කැමති විදිහට ගන්න පුළුවන්. හයිඩ්‍රජන් වල අවසාන ශක්ති මට්ටම ගන්න එක ඉලෙක්ට්‍රෝනයයි තියෙන්නේ. එක තිත් වලින් නිරූපණය කරනවා. හරි නේද? එක තිත් වලින් නිරූපණය කරනවා. එතකොට මේ බලන්න එතන හයිඩ්‍රජන් වල හයිඩ්‍රජන් පරමාණු 3කින් ඉලෙක්ට්‍රෝන 3ක් දීලා තියෙනවා. නයිට්‍රජන්ගේ 5ක් තිබුණා. 8ක් වෙලා නයිට්‍රජන් මැද පරමාණුවට ස්ථායි වින්‍යාසය ලැබිලා 8ක් වෙලා. හයිඩ්‍රජන් වලට හීලියම් වල වින්‍යාසය ලැබිලා ඉලෙක්ට්‍රෝන 2ක් ලැබිලා තියෙනවා. නේද? හවුලේ තබාගෙන තියෙනවා. එයක් ස්ථායි ඉන්නේ නයිට්‍රජන් පරමාණුවක් ස්ථායි. එතන මේකට අපි කියනවා මොකද්ද මේ තිත් කතිර සටහන. නේද? තිත් කතිර සටහන. ඊකට ලුයිස් ව්‍යුහය කියන්නේ මොකද්ද? මේ හවුලේ තබා ගන්න ඉලෙක්ට්‍රෝන යුගලය අපි ඉරි කැලලකින් සඳහන් කරනවා. නේද? ඔන්න නයිට්‍රජන් ගත්තා. හයිඩ්‍රජන් පරමාණු තුන දැම්මා. මේ හවුලේ තබා ගන්න ඉලෙක්ට්‍රෝන යුගලයට ඉරි කැලලක් දානවා. ඉරි කැලලක් දාලා අතර නයිට්‍රජන් වල අනිත් ඉලෙක්ට්‍රෝන දෙක තියෙනවා. බන්ධන වල සහභාගී නොවු ඉලෙක්ට්‍රෝන දෙකට අපි හඳුන්වනවා එක සැර ඉලෙක්ට්‍රෝන කියලා. හරිද? මේකට කියනවා අපි මේකට තිත් කතිර සටහන මේකට ලුයිස් ව්‍යුහය. එතකොට උත්තරේ තියෙන්නේ 4 වෙනි උත්තරේ. 8 වෙනි එකට උත්තරේ 4. ඒ විදිහට ගලපෙන්නේ 4. ඊගොල්ලෝ 9 වෙනි එක පහත පරිපත සංකේත අනුපිළිවෙලෙන් දක්වා ඇති නිවැරදි වර්ණය කුමක්ද? බලන්න පළවෙනි එකේ දක්වලා තියෙන ප්‍රතිරෝධකයක්. දෙවෙනි එක භූගත සම්බන්ධය නේද? තුන්වෙනි එකේ මොකක්ද දක්වලා තියෙන විචල්්‍ය ප්‍රතිරෝධකයක් සංකේතය. හතරවෙනි එකේ සූර්ය කෝෂය. ඒතර උත්තරේ වෙන්නේ 9ට 2.
හරිද? ඊගාව 10 වෙනි එක නිරෝගී පුද්ගලගේ ගුච්චිකා පෙරණේ අඩංගු නොවන ද්‍රව්‍ය කුමක්ද? අපි දන්නා ගුච්චිකාව අභිවාහී දමනිකාව රෝමන් ප්‍රාවරය තුළදී කේශනාලිකා ජාලයක් බවට පත් වෙනවා. ඒ විශේෂ කේශනාලිකා ජාලය අපි හඳුන්වනවා ගුච්චිකාව කියලා. ඊට පස්සේ මේ ගුච්චිකාව කියන කේශනාලිකා තුළ පීඩනය වැඩි රුධිර ප්ලාස්මය පෙරිලා රෝමන් ප්‍රාවරය තුළට එකතු වෙනවා, වැස්සෙනවා. ඒ රුධිර ප්ලාස්මය පෙරිලා එනකොට ඒකේ තියෙන ප්ලාස්ම ප්‍රෝටීනයි රුධිරයේ තියෙන සෛල වර්ග ටිකයි පෙරිලා එන්නේ නැහැ. ඊට පස්සේ ගුච්චිකාවෙන් පෙරිලා එන රුධිර රෝමන් ප්‍රාවරය තුළට වැස්සෙන මේ තරලයට කියන රුධිර ප්ලාස්ම එකතු වෙන රුධිර ප්ලාස්මයට අපි කියනවා ගුච්චිකා පෙරණය කියලා. ඒකේ තියෙන ජලය තියෙනවා, යූරියා තියෙනවා, යුරික් අම්ලය, ග්ලූකෝස්, khනිජ ලවණ, විටමින් වර්ග ඔක්කොම හැමදේම තියෙනවා. රුධිර ප්ලාස්ම කියන හැම දෙයක්ම වගේ තියෙනවා. නැත්තේ ප්ලාස්ම ප්‍රෝටීන හා කියන්නේ ඇල්බුමින් වගේ රුධිරේ තියෙනනේ ප්ලාස්ම ප්‍රෝටීන. ඒ ප්ලාස්ම ප්‍රෝටීන හා රුධිර සෛල ටික තමයි පෙරිලා එන්නේ නැත්තේ. පැහැදිලි නේද? හරි. එතකොට රුධිර ගුච්චිකා පෙරණේ අඩංගු නොවන ද්‍රව්‍ය වෙන්නේ ප්ලාස්ම ප්‍රෝටීන. අනිත් මෙතන තියෙනවා නේද? අමයිනෝ අම්ලව තියෙනවා. හරිද? ප්ලාස්ම ප්‍රෝටීනයි රුධිර සෛලයි පෙරිලා එන්නේ නැත්තේ. මේ ක්‍රියාවලියට අපි කියනවා මොකද්ද? අතිපරිශ්‍රාවණය කියලා. අතිපරිශ්‍රාවණය කියනවා. හරි. ඊළඟට බලන්න පුතේ X 11 වෙනි ප්‍රශ්නේ X මූලද්‍රව්‍ය කාබනේටයේ සූත්‍ර XCO3. X කියලා මූලද්‍රව්‍යයක් තියෙන එකේ සංයුජතාවය අපි දන්නේ නැහැ. කාබනේටයේ සූත්‍රය XCO3 කියලා තියෙනවා. අපි දන්නවා සූත්‍රයක් ලියද්දී අපි සංයුජතා මාරු කරනවා. නේද? සූත්‍රයක් ලියද්දී සංයුජතාවය අපි මාරු කරනවා. එතකොට X කියන මූලද්‍රව්‍ය කාබනේට් වල සංයුජතාවය අපි දැන් මේකෙන් අල්ල ගන්න පුළුවන්. කාබනේට් වල සංයුජතාවය කියන්නේ කාබනේට් කියන්නේ CO3 ඍණ 2. ඒ සංයුජතාවය 2යි. කාබනේට් අයනයේ සංයුජතාවය 2යි. එහෙනම් මෙතන අපි වරහන් දාලා මේ කාබනේට් වල සංයුජතාවය යනකොට X වලට. හරිද? එහෙම මොකද 2 කියලා ලියලා නැහැනේ. එහෙනම් නේද? X වල සංයුජතාවය ලියනකොට කාබනේට් වලට වරහන්ක් දානවා. එහෙම ලියලා නැහැනේ. ඒ කියන්නේ X වල සංයුජතාවය සමාන නම් අපි මොකුත් වරහන් දාලා සමාන නම් මොකුත් ලියන්නේ නැහැනේ. නේද? මෙයාගේ සංයුජතාවය කාබනේට් වල 2යි. එහෙනම් X කියන මූලද්‍රව්‍යයේ සංයුජතාවය මෙතන වෙලා තියෙන්නේ 2යි. 2. හරිද? හරි. එහෙනම් මෙතනින් තමයි අපි අල්ලගත්ත X කියන මූලද්‍රව්‍ය කාබනේටයේ සූත්‍රය දීලා තියෙන නිසා අපිට කියන්න පුළුවන් X වල සංයුජතාවය 2යි කියලා. X කියන මූලද්‍රව්‍ය සංයුජතාවය 2යි. ඊට පස්සේ කියන අපිට ෆොස්ෆේටේ සූත්‍රය. ෆොස්ෆේට් කියන්නේ අපි දන්නවා PO4. දැන් ඔයගොල්ලෝ අර 10 තියෙන කණ්ඩක වගුව කටපාඩම් තියෙනවා. ෆොස්ෆේට් අයනයේ සූත්‍රය වෙන්නේ PO4 ඍණ 3. ඒතර මෙයාගේ සංයුජතාවය 3යි. එහෙනම් අපි සූත්‍ර ලියන්න කොහොමද අපි කරන්නේ? සංයුජතා මාරු කරනවා නේද? X වලට ලියවෙනවා X වල යටින් ලියනවා 3 සංයුජතාව. ඊගාට ෆොස්ෆේට් කියලා ලිව්වා PO4. ඊගාට නිකම්ම දෙක ලියුවොත් හරියන්නේ නැහැ නේ. මේ වරහනක් දාන්නේ ඛණ්ඩකයක් න්යායනේ. නිසා වරහනක් දාලා වරහන පිටින් 2. එහෙනම් මොකද සූත්‍රය? X3 PO4 වරහනක් දාලා 2. උත්තරේ වෙන්නේ 11ට 4. හරි. ඊළඟට අහනවා 12 වෙනි ප්‍රශ්නේ වස්තුවක් මත බලයක් ක්‍රියාත්මක වීමේදී සිදුවිය නොහැකි කරුණක් වන්නේ. අපි දැන් වස්තුවක බලයක් යොදලා අපිට වස්තුවක මොකද්ද ප්‍රවේගය වෙනස් කරන්න පුළුවන් නේද? හැඩය වෙනස් කරන්න පුළුවන්. උතර ප්‍රත්‍යක්ෂ දෙක නම් දිග වෙනස් කරන්න පුළුවන්. ඒ වගේ නම් ස්කන්ධය වෙනස් කරන්න පුළුවන්ද? බැහැ. නේද? හැඩය වෙනස් කරන්න පුළුවන් වුණාට ස්කන්ධය වෙනස් කරන්න බැහැ. එහෙනම් සිදුවිය නොහැකි කරුණ වෙන්නේ 12ට උත්තරේ 1. ඊගා මානව දේහය තුලදී ග්ලයිකෝජන් ග්ලූකෝස් බවට පත් කරන හෝමෝනය කුමක්ද? 13 වෙනි ප්‍රශ්නේ. ග්ලයිකෝජන් ග්ලූකෝස් බවට පත් කරන්නේ ග්ලූකගන් හෝමෝනය මගින්. ඊගාට ග්ලූකෝස් ග්ලයිකෝජන් බවට පත් කරලා අක්මා සෛල තුළ තැන්පත් කරනවා. නේද? එහෙම කරන්නේ ග්ලූකෝස් වැඩිපුර රුධිරයේ තියෙනකොට ග්ලූකෝස් ග්ලයිකෝජන් බවට පත් කරන්නේ මොන හෝමෝනය මගින්ද? ඉන්සියුලින් හෝමෝනය මගින්. ඉන්සියුලින් වලින් කෙරෙන කාර්යයට විරුද්ධ ක්‍රියාව සිද්ධ වෙන්නේ ග්ලූකගන් කියන හෝමෝනය. දැන් මෙතන අනේ ග්ලයිකෝජන් ග්ලූකෝස් බවට පත් කරන හෝමෝනය. එතකොට උත්තරේ 13 උත්තරේ 3 ග්ලූකගන්. මේ හෝමෝන දෙකම නිපද වෙන්නේ කොහෙන්ද? ඉන්සියුලින් සහ ග්ලූකගන් දෙකම අග්න්‍යාශයේ ලැංගහන් දීපිකාවල. හරි. ඊළඟ 14 වෙනි ප්‍රශ්නේ උච්ච වායු ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ පමණක් අන්තර්ගත පරමාණු නැත්නම් අයන ඇතුළත් වන පිළිතුර කුමක්ද? උච්ච වායු කියන්නේ අපි දන්නා 8 වෙනි කාණ්ඩේ ඒවා ස්ථායි වින්‍යාසයේ ළඟා කරගෙන තියෙන්නේ නේද? ඒගොල්ලෝ එකයි තවත් පරමාණු මූලද්‍රව්‍ය පරමාණු වෙනත් මූලද්‍රව්‍ය පරමාණුත් එක්ක ඒගොල්ලෝ වර්ගයේ තියෙන මූල පරමාණුත් එක්ක එකතු වෙලා සංයෝග හදන්න යන්නේ නැහැ. ඒවා තියෙන්නේ ඒක පරමාණුක වායු ලෙස නිෂ්ක්‍රීය වායු කියනවා අපි ඒවට නේද? ස්ථායි වින්‍යාසයේ අවසාන ශක්ති මට්ටම උපරිම පිරීලා තියෙන්නේ. තව ඉලෙක්ට්‍රෝන ගන්නත් බෑ, ඉලෙක්ට්‍රෝන දෙන්නත් බෑ, අවුල තියා ගන්නත් බෑ එයාට නේද? ඒකයි ඒගොල්ලෝ බන්ධන හදන්න යන්නේ නැත්තේ.
උච්ච වායු ඉලෙක්ට්‍රෝන පමණක් අඩංගු වෙන්නේ නියෝන් හරි බෝරෝන් වැරදි. දෙවෙනි එකේ ආගන් බෙරිලියම්. ආගන් හරි බෙරිලියම් මෙන්න වැරදි. හීලියම් සහ H. හීලියම් හරි H වැරදි. ඊට සෝඩියම් ධන අයනයයි O ඍණ දෙකේ අයනයයි. බලන්න සෝඩියම් ධන අයනය කියන්නේ මොකද්ද? සෝඩියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස සෝඩියම් පරමාණුව ගත්තාම එයාගේ ශක්ති මට්ටම වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස පිළිලා තියෙන රටාව 2 8 1. මෙයා ඉලෙක්ට්‍රෝන 11ක් තියෙනවා සෝඩියම් පරමාණුවට. එතන මෙයාගේ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන පිට කරලා මෙයා සෝඩියම් ධන අයනයක් බවට පත් වෙනවා. ධන අයනයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 8. ඉලෙක්ට්‍රෝනයක් පිට කිරීමෙන් ඉලෙක්ට්‍රෝනයක් පිට කරලා තමයි පරමාණුවක් ඉලෙක්ට්‍රෝනයක් පිට කරාම ධන අයන පිට කිරීමෙන් ධන අයන හැදෙනවා. අන්න ධන හැදෙන සෝඩියම් ධන අයනයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වෙන්නේ 2 8. එවන් අවසාන ශක්ති මට්ටමට වෙලා ස්ථායී වින්‍යාසය ළඟා කරනවා. හරි සෝඩියම් ධන අයනය හරි. O ඍණ දෙක කිව්වම O ගත්තාම ඔක්සිජන් පරමාණු O ඍණ අයන හැදෙන්නේ කොහොමද? ඔක්සිජන් පරමාණුව 6 ඔක්සිජන් කියන්නේ 6 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය. ඒතර අවසාන ශක්ති මට්ටමේ යාගේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. 8ක් කරගන්න යා ඉලෙක්ට්‍රෝන 2ක් ලබා ගන්නවා. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමෙන් හැදෙන්නේ ඍණ අයන. එහෙනම් ඔක්සිජන් පරමාණුව ඉලෙක්ට්‍රෝන 2ක් ලබාගෙන මොකක්ද වෙන්නේ? O ඍණ ලබාගෙන O ඍණ දෙකේ අයන අපි ඒකට කියනවා ඔක්සයිඩ් අයනය කියලා. O ඍණ දෙකේ අයනය බවට පත් වෙනවා. O ඍණ දෙකේ අයනය. දැන් අපි බලමු ඔක්සිජන් පරමාණු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මොකක්ද කියලා. කීයද? 2 6. නේද? 2 6. ඊගාවට O ඍණ දෙකේ අයනය නැත්තම් 2 8 වුණා. එයා බන් අවසාන ශක්ති මට්ටමට වෙලා තියෙනවා ස්ථායී වින්‍යාසය ළඟා කරගෙන තියෙනවා. එහෙනම් උත්තරේ වෙන්නේ ධන හා O ඍණ 2 ඔක්සයිඩ් අයනය. එතකොට උත්තරේ 4. 17ට උත්තරේ 4. ඊගාවන් පුතේ 15 වෙනි එක ජලය තුලින් තරංගයක් ගමන් ගන්නා විට සිදුවන්නේ මින් කුමක්ද? අපිට ජලය තුලින් ජලය පොඩ්ඩක් කලත්තපුවාම කැළඹුවාම නේද? පොඩ්ඩක් ජලය මේ ජල ගල් කැටයකින් වගේ දාපුවම අපිට ජල තරංග ඇති වෙනවා. ජලය තුල ඇති වෙන තරංග තීර්යක තරංග නේද? ජලය තුල තීර්යක තරංග ඇති වෙලා තරංගය යනවා ඇතර පේනවා. නමුත් තරංගයත් එක්ක ජලාංශු ගමන් කරනවද නැහැ. ජලය තුල පාවෙන දෙයක් වань මල් පෙට්ටිය හරි රිජ් ෆෝම් කැලක් වගේ පාවෙන දෙයක් දැම්ම. ඒ පාවෙන දේ යන්නේ නැහැනේ. එයා උස් පහත් වෙනවා. ශීර්ෂ නිම්න වගේ ඇති වෙනවා කම්පණය නේද? තරංගයේ ගමන් කරන දිශාවට ලම්බකව මාධ්‍යාංශු කම්පණය වෙනවා. ඇති වෙන ඇතිරෙදි තීර්යයක් තරංග ජල තරංග කියනවා තීර්යයක් තරංග. හරිද? එතකොට මේ තරංගයත් එක්ක අංශු මාධ්‍යාංශු කොහොමද ගමන් කරන්නේ නැහැ. තරංගයක් කියලා මේ යන්නේ මොකද? ශක්තිය තමයි සම්ප්‍රේෂණය වෙන්නේ. එතකොට ජලය තුලින් තරංගයක් ගමන් ගන්නා විට සිදුවන්නේ මේ කුමක්ද? ජල අංශු තරංගය සමග ගමන් කිරීම වැරදි. තරංගයේ ශක්ති හානි නොවීම ඒ වැරදි. ජල අංශු වල කිසිදු චලිතයක් සිදු නොවීම ඒකත් වැරදි. ජල අංශු කම්පණය වෙනවා නේද? උත්තරේ 4. තරංගය ඔස්සේ ශක්තිය සම්ප්‍රේෂණය වීම. එතන තරංග ගමන් ගන්නට සිදුවන්නේ මේ කුමක්ද? තරංගයේ ඔස්සේ ශක්තිය තමයි යන්නේ නේද? හරි. උත්තරේ 15ට 4. මිනිසාගේ ශුක්‍රාණු తాවකාලිකව ගබඩා කරන ව්‍යුහය වෙන්නේ අපි වෘෂණය. 16 උත්තරේ 2. හරි. ඊගොල්ලෝ 17 වෙනි එක ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය සඳහා බලපෑමක් ඇති නොවන සාධකය වන්නේ කුමක්ද? අපි දන්නා ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය ඇති කරන සාධක මොනවාද? ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන සාධක මොනවාද? ප්‍රතික්‍රියකවල පෘෂ්ඨීය වර්ගඵලය නේද? ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය, උත්ප්‍රේරක තව මොනවාද? උෂ්ණත්වය, ප්‍රතික්‍රියාව සිදුවන උෂ්ණත්වය නේද? වායුවක් නම් පීඩනය ඒවා බලපානවා නේද? හැබැයි pH අගය ආම්ලික භාෂණයක ස්වභාවය බලපාන්නේ නැහැ. එහෙනම් 17ට උත්තරේ වෙන්නේ 4. හරි 17ට උත්තරේ 4. ඊගොව 18 සෑම විටම විලායකයක් හා සුවිචයක් ගෘහ විද්‍යුත් පරිපථයට යෙදිය යුත්තේ. අපි දන්නවා විලායකයක් නැත්නම් ෆියුස් එකක් යොදන්නේ සජීවී රැහැනට. හරි නේද? උත්තරේ 18ට උත්තරේ 1. ඊගොව නව කොරෝනා වෛරස් නිසා ප්‍රධාන වශයෙන් ආසාදයෙන් ලක්වන මානව ඉන්ද්‍රිය පද්ධති වන්නේ ඔයගොල්ලෝ දන්නවා ශ්වසන පද්ධතිය නේද? පෙනහළු වලට එනවා උගුර ප්‍රදේශයට ඇවිල්ලා නේද? නාස් මාර්ග උගුරට ඇවිල්ලා එතනින් පෙනහළු වලට යනවා. පෙනහළු නැත්නම් ශ්වසන පද්ධතිය. උත්තරේ 19ට 2. මෙහිම අහන්නත් පුළුවන් පුතේ සමහරට කොරෝනා වෛරස් එකේ තියෙන අපදෙන වෛරස් එකක් හැදිලා තියෙන්නේ අනිවාර්යෙන් ප්‍රෝටීන තියෙනවා වෛරස් එකක් තුළ ප්‍රෝටීන හා න්‍යෂ්ටික අම්ල වලින් නේද? එක්ක DNA නැත්නම් RNA විතරයි තියෙන්නේ. දෙකම එක වෛරස් එක තුළ කිසිම විටක තියෙන්නේ නැහැ. DNA එක්ක DNA නැත්නම් RNA වටා ප්‍රෝටීන කොපුව තිබීමෙන් තමයි මේ වෛරස් එක නිර්මාණය වෙන්නේ. ඒතර කොරෝනා වෛරස් එකේ තියෙන්නේ RNA. අද DNA නෙමෙයි කොරෝනා වෛරස් එකේ තියෙන RNA. මතක තියාගන්න න්‍යෂ්ටික අම්ල වර්ගයේ RNA එක අහන්නත් පුළුවන්. හරිද? හරි. ඊගාට පුතේ
හරි 19 උත්තරේ 2 ශ්වසන පද්ධතිය හරි 20 පහත දී ඇති ප්‍රතික්‍රියා අතරින් තාප අවශෝෂක ප්‍රතික්‍රියා කුමක්ද? මිතේන් දහනයක් දැන් දහනය කියනකොට තාප ශක්තිය පිට වෙනවා. ඒක තාපදායක ප්‍රතික්‍රියාවක්. නේද? සෛලීය ශ්වසනය. ඒකත් තාපදායකයි. හරිද? ඊළඟට අම්ල භස්ම අතර ප්‍රතික්‍රියාවක් අපි දන්නවා. ඒකෙදි තාපය පිට වෙනවා, අඩංගු භාජනය රත් වෙනවා. ඒ කියන්නේ ඒකත් අම්ල භස්ම අතර ප්‍රතික්‍රියාව තාපදායකයි. කුණුගල් වියෝජනයට අපි තාපය පිටින් සපයන්න ඕන. නේද? ඒක තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක්. 20ට උත්තරේ 3. හරිද? හරි. ඊට 21. බලන්න මේ රූපේ පරිපතේ 21 රූපයේ බල්බ ටික කොහොමද බල්බ පිළිබඳ සත්‍ය ප්‍රකාශය කොහොමද කියනවා. බල්බ තියෙන ශ්‍රේණිගතව නෙමෙයි එතන සියලුම බල්බ ABC බල්බ ටික සම්බන්ධ කරලා තියෙන ඔයගොල්ලෝ දන්නවා සමාන්තරගතව. හරිද? හරි උත්තරේ 21ට උත්තරේ 3. ඊගා 22. සජීව පදාර්ථයේ අඩංගු ජෛව අණු අතරින් නයිට්‍රජන් අඩංගු ජෛව අණු දැක්වෙන වර්ණය කුමක්ද? හරි. අපි දන්නවා කාබෝහයිඩ්‍රේට් වල තියෙන්නේ මොන මූලද්‍රව්‍ය ටිකද කාබෝහයිඩ්‍රේට් වල තියෙන්නේ? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් විතරයි. නේද? කාබෝහයිඩ්‍රේට් කිව්වම අඩංගු මූලද්‍රව්‍ය ටික මොනවාද? කාබෝහයිඩ්‍රේට් වල තියෙන්නේ කාබෝහයිඩ්‍රේට් ගත්තාම ප්‍රධාන ජෛව අණු 4 මතකයිනේ ඔයගලන්ට 10 පාඩම කාබෝහයිඩ්‍රේට්. කාබෝහයිඩ්‍රේට් වල අඩංගු වෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. ඊගොට ලිපිඩ. ලිපිඩ වලත් තියෙන ඒ ටිකම තමයි. ලිපිඩ මූලත් නේ ලිපිඩ කියන සංයෝගයේ තියෙන කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. ඊගොට ප්‍රෝටීන් ගත්තාම මොකද තියෙන්නේ? ප්‍රෝටීන් වල තියෙනවා කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් සහ නයිට්‍රජන්. සමහර විට අනිවාර්ය නයිට්‍රජන් ටික තියෙනවා. සමහර විට සල්ෆර් ගෙන්ද ගන්නට සල්ෆර් අඩංගු වෙන්නත් පුළුවන්. ඇතැම් ප්‍රෝටීන් වල සල්ෆර් අඩංගු වෙනවා. සල්ෆර් S අඩංගු වේ. හරිද? අනිවාර්යෙන් CHON තියෙනවා. ඊකට නියස්ටික අම්ල DNA සහ RNA ගාම ගත්තාම නේද? නියුක්ලේයික් අම්ල නැත්නම් නියස්ටික අම්ල. නියුක්ලේයික් අම්ල ගත්තාම ඒ වගේ මොනවද තියෙන්නේ? නියුක්ලේයික් අම්ල වල ගන්න ෆොස්ෆේට් කාණ්ඩයක් තියෙනවා. ඒ නිසා ෆොස්ෆී තියෙනවා. අර සීනි කාණ්ඩයක් තියෙනවා. ඒ කියන්නේ CHO පෙන්ටෝස් සීනි එකක් තියෙනවා. CHO කියන මූලද්‍රව්‍ය තියෙනවා. නයිට්‍රෝජනීය භස්මයක් තියෙන නිසා N තියෙනවා. එතකොට නියස්ටික අම්ල නැත්නම් DNA සහ RNA වල අඩංගු වෙන්නේ ෆොස්ෆරස්, කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් සහ නයිට්‍රජන්. එතකොට අහන්නේ මෙතන සජීව පදාර්ථයේ අඩංගු ජෛව අණු අතරින් නයිට්‍රජන් අඩංගු වෙන ජෛව අණු වර්ගය වෙන්නේ මොකද්ද? ප්‍රෝටීන හා නියුක්ලික් අම්ල. උත්තරේ 22ට 4. හරි. ඊළඟට මැග්නීසියම් කුමාලය සමග ප්‍රතික්‍රියා කිරීමෙන් සෑදෙන ඵලය ඵලවන්නේ කුමක්ද කියලා අහනවා. මැග්නීසියම් කුමාලය. නේද? මැග්නීසියම් කුමාලයත් එක්කනම කෙලින්ම මැග්නීසියම් ඔක්සයිඩ් සහ හයිඩ්‍රජන් හැදෙනවා. නේද? Mg ධන වෙනසපොඩි සමීකරණ ලියුවොත් Mg ධන කුමාලය කියන්නේ ජලය H2O කුමාලය. එතන ගෑස් කියලා දාන්න පුළුවන් නැත්නම් කුමාලය. හරිද? මෙතන භෞතික අවස්ථාව දැම්මොත් මැග්නීසියම් වල S ධන හැදෙනවා. මේ දෙන ප්‍රතික්‍රියා කළා MgO ධන හයිඩ්‍රජන් වායුව පිට වෙලා යනවා. මැග්නීසියම් ඔක්සයිඩ් MgO ධන H2 ගෑස් හයිඩ්‍රජන් වායුව පිට වෙලා යනවා පිට වෙලා යනවා. ඒක තුලිත කරාම හරි Mg1 හරි ඔක්සිජන් 1 හරි H2 හරි තුලිත වෙලා. හැබැයි උණු ජලයත් එක්ක මැග්නීසියම් දැම්මොත් ප්‍රතික්‍රියා කළොත් මේ උමාලයත් එක්ක උණු ජලයත් එක්ක ප්‍රතික්‍රියා කළොත් හැදෙන්නේ මැග්නීසියම් ඔක්සයිඩ් නෙමෙයි මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්. හරි. එතකොට උත්තරේ මෙතන වෙන්නේ 23ට උත්තරේ 4. හරි පුතේ අපි 24 වෙනි ප්‍රශ්නෙට යමු. 24 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ මේ විදිහට අඳලා තියෙන විස්ථාපනයයි දුරයි එක තරංගයක් දක්වලා තියෙනවා. ඒකේ ප්‍රවේගය කොපමණද කියලා අහනවා. අපි දන්නවා තරංගයක ප්‍රවේගය v නම් v සමානයි f ලැම්ඩා. f කියන්නේ සංඛ්‍යාතය, ලැම්ඩා කියන්නේ තරංග ආයාමය. එතන අනුයාත ශීර්ෂ දෙකක් අතර දුර නැත්නම් අනුයාත නිම්න දෙකක් අතර දුර තරංග ආයාමයට සමාන වෙනවා. නැත්නම් තව එකම කලාවේ පීඩන අංශ දෙකක් අතර දුරක් නේද? එකම කලාවේ පීඩන අංශ දෙකක් අතර දුර තරංග ආයාමයට සමානයි. දැන් මෙතන දාලා තියෙන තරංග ආයාමයේ භාගයක්. හරිද? දැන් තරංග ආයාමය ලැම්ඩා සමානයි 20 වගේ මේ වගේ දෙගුණයක්. තරංග ආයාමයේ භාගික දුර දිග තමයි මේ දීලා තියෙන්නේ. 20 සෙන්ටිමීටර් වැඩි කරන්න ඕන දෙකෙන්. එතකොට 40 සෙන්ටිමීටර් එනවා. 40 සෙන්ටිමීටර් මීටර් කරගන්න 40 සෙන්ටිමීටර් මීටර් කරගන්න අපි
අපි cm බෙදනවා. එතකොට උත්තරේ 0.4 මීටර. තරංග ආයාමයේදී ලැම්ඩා සමානයි 0.4 මීටර. එතකොට බලන්න සංඛ්‍යාතය කියන්නේ මොකද? මෙතන දීලා තියෙන තප්පරයක් මේ මෙතෙන්ද මේ තරංගේ ගමන් කරන්න කාලය කොච්චරක් ගියාද? තප්පර 1ක් කියලා තියෙනවා. අපි දන්න සංඛ්‍යාතය කියන්නේ තප්පරයකදී සිදු කරන කම්පන වාර ගණන. තප්පරයකදී සිදුවන කම්පන වාර ගණන තමයි සංඛ්‍යාතය කියන්නේ. සංඛ්‍යාතෙමයි ඉන්නේ හර්ට්ස් වලින්. නේද? දැන් බලන්න තප්පර මෙතෙන්ට තප්පර එකක් ගත වුණාලු. දැන් තප්පරයකදී කොච්චර කම්පන සිද්ධ වෙලාද? මේ එක කම්පනයක්. 1යි 2යි. එහෙනම් සංඛ්‍යාතය නේද? 2යි හර්ට්ස්. සංඛ්‍යාතය 2යි හර්ට්ස්. එහෙනම් මේක ගුණ කළාම v සමානයි නේද? f ලැම්ඩා නිසා 0.4 මීටර වැඩි කිරීම 2යි හර්ට්ස් වලින් වැඩි කළාම සමානයි v ප්‍රවේගය වෙනවා 0.8යි ms ඍණ 1 ප්‍රවේගයමයිනේ ms ඍණ 1 උත්තරේ 0.8යි ms ඍණ 1 24ට උත්තරේ 3. හරිද? හරි. ඊගාට 25 ශාකවල සිදුවන ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය පිළිබඳ අසත්‍ය ප්‍රකාශය. අසත්‍ය ප්‍රකාශය. ප්‍රධාන වශයෙන් පත්‍රවල ඉනිමුදුස්තර පටකයේ සිදුවේ. හරි. එතන ඉනිමුදුස්තර පටකය නැත්නම් සයිබර් මුදුස්තර පටකයේ තමයි ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන්නේ නේද? ඊගාට මූලික ඵලය ග්ලූකෝස්. හරි. පිටවන ඔක්සිජන් වායුවේ ප්‍රභවය ජලය වේ. එකත් හරි. ප්‍රභා සංශ්ලේෂණය සිදුවන්නේ හරිත ශාකවල පමණි. ඒක වැරදි. නේද? හරිත ශාකවල විතර නෙමෙයි ප්‍රභා සංශ්ලේෂණය කරන බැක්ටීරියා හැම ඉන්නවා නේද? ඒක උත්තරේ වැරදි. 29ට 4 තමයි වැරදි අසත්‍ය එකනේ. 29ට 4. ඊගොඩ පහත රසායනික සමීකරණ අතුරින් තුලිත රසායනික සමීකරණය කොහොමද කියලා අහනවා. බලන්න. නයිට්‍රජන් තුලිත සමීකරණය අහන්නේ. අපි ඔක්කොම ලියමු එක 26 වෙනි ප්‍රශ්නේ. නයිට්‍රජන් වායුව දන්නා නයිට්‍රජන් වායුවයි හයිඩ්‍රජන් වායුවයි එකට ප්‍රතික්‍රියා කරලා ඇමෝනියා හැදෙනවා. ඇමෝනියා හදාගන්නේ අපි මේ පොහොර නිෂ්පාදනයේදී අපිට ඇමෝනියා වැදගත් වෙනවා. මේ වායු දෙක එකට එකතු කරලා තමයි ඇමෝනියා නිපදවන්නේ. මේදී අපි උත්ප්‍රේරක විදිහට යොදාගන්නේ මොනවාද? ඇමෝනියා නිපදවීමේදී උත්ප්‍රේරක වෙන්නේ යකඩ. හොඳේ ඒක අහලා නැහැ. හරිද? එතන මෙතන බලන්න දෙකක් දාලා තියෙනවා. මෙතන තුනක් දාලා තියෙනවා. එතකොට මෙතන උත්තරේ දෙක දාලා තියෙනවා. හරිද? හරිද? නෑ වැරදිනේ නේද? මේ බලන්න මෙතන 2යි. මෙතන දෙකක් එන්නේ නැහැ. දෙවරක් 2 4යි. තුන් වරක් 2 6යි. තුන් වරක් 2 6යි. හයිඩ්‍රජන් හරි නම් නයිට්‍රජන් එක මෙතන 2යි 4 ලක්ෂණ. ඒක වැරදි. පළවෙනි උත්තරේ වැරදි. ඊගා දෙවෙනි එකේ මේක වැරදි. මෙතන තමයි වැරද්ද. නේද? මෙතන 2 නිසා තමයි වැරද්ද. හරි දෙවෙනි එකේ දාලා තියෙනවා හීමටයිඩ්. Fe2O3 යකඩ නිස්සාරණ Fe2O3 හීමටයිඩ් කාබන් මොනොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරලා යකඩ Fe යකඩ සහ කාබන් ඩයොක්සයිඩ් වායුව පිටවන යකඩ නිස්සාරණේ ප්‍රතික්‍රියාව නේද? ඔක්සිහරණය. එතකොට මෙතන දාලා තියෙනවා යකඩ දෙකක් හැදෙනවා කියලා. කාබන් ඩයොක්සයිඩ් තුනක් හැදෙනවා කියලා තියෙනවා. මෙතන කාබන් 3යි මෙතන දාලා තියෙනවා දෙකක්. බලන්න මෙතන දෙකක් හරි. හරිද? මෙතන 3 එකක් හරි මෙතන 3ක් හරි. නමුත් මෙතන දෙකක් එන්න බෑනේ. නේද? මෙතන දෙකක් එන මෙතන දෙකක් එන එක වැරදි. ඒ සමීකරණේ වැරද්ද මෙතන දෙක දාපු නිසා වැරදි. ඊගොල්ලෝ තුන්වෙනි එක බලන්න. තුන්වෙනි එක. නේ තුන්වෙනි එක බලන්න. ඇලුමිනියම් 2යි ඇලුමිනියම් ධන HCl හයිඩ්‍රොක්ලෝරික් අම්ලය 6ක්. HCl 6ක් එක ප්‍රතික්‍රියා කරලා හැදෙනවා 2යි ඇලුමිනියම් ක්ලෝරයිඩ් AlCl3 ධන H2 වායුව 3ක්. මේක බලන්න හරිද කියලා තුලිත වෙලාද කියලා. මේ පැත්තේ ඇලුමිනියම් දෙවරක් එක 2යි මේ පැත්තේ ඇලුමිනියම් 2යි හරි. ඇලුමිනියම් ටික හරි. ක්ලෝරින් දෙවරක් 3 6යි. එහෙනම් ක්ලෝරිනුත් මෙතන 6 හරි. හයිඩ්‍රජන් තුන් වරක් 2 6යි. එකවර 6යි. ඔන්න හයිඩ්‍රජන් හරි. ඒක තමයි නිවැරදි රසායනික සමීතුලිත රසායනික සමීකරණ නිවැරදි එක වෙන්නේ ඒක. හරි නේද? හරි. ඊගා හතරවෙනි එකේ බලන්න CH4 එතන හතරවෙනි එකත් අපි බලමු. මොකද වැරදිද හරි ඒක එන්නේ මේක. අන්න හතරවෙනි එක බලමු. මිතේන් දහනේ වගුරු වායුව CH4 එද ජීව වායුව වැඩි කරලා තියෙන CH4 ධන O2 ඔක්සිජන් එක එකතු වෙලා හැදෙනවා අපි දන්නවා CO2 ජලය ධන H2O. හරිද? එතකොට මෙතෙන්ට මේ H2O කියලා මේ H2O දීලා තියෙන CO2 H2O හරි. මෙතෙන්ට දෙකක් H2O කියලා දාලා තියෙනවා. මෙතෙන් එච්චරයි නේද? හරි. බලන්න මේක දැන් හරිද කියලා. බලන්න කාබන් එකයි හරි බලපුවාම හරිද? හයිඩ්‍රජන් දෙවරක් 2 4යි හරි.
නමුත් ඔක්සිජන් මෙතන 2යි, මෙතන ඔක්සිජන් 2යි, එකවරක් 2 2යි 4ක් තියෙනවා. එහෙනම් මෙතෙන්ට දෙකක් දාන්න ඕන. නේද? එකක් එන්න ඕන. ඒ දෙක දාලා නැති නිසා එක වැරදි නේද? හරි. එක වැරදි. හරි එක වෙන්නේ තුන්වෙනි එක. එහෙනම් 26 උත්තරේ මේක දෙක දාලා නැහැ මෙතන. එක දාන්න ඕන. දෙක දැම්මම තමයි නිවැරදි රසායනික සමීකරණය දෙක දාන්න නැති නිසා තමයි මේක වැරදි කියලා අපි ගන්න. හරි. අතන හරි උත්තරේ කොයි එකද? 26 වෙනි එකට තුන්වෙනි එක. මෙන්න මේක තුලිත කරලා තියෙන්නේ. ඊගොල්ලෝ 27 වෙනි එකේ ජලය 5 කිලෝග්‍රෑම් ස්කන්ධයක උෂ්ණත්වය 40 සෙල්සියස් අංශයකින් ඉහළ නැවුම් සඳහා අවශ්‍ය තාප ප්‍රමාණය. ජලයේ වීතාදා දීලා තියෙනවා 4200යි කියලා. ඒත් ජලය ලබා ගන්නා හෝ පිට කරන තාප ප්‍රමාණය වස්තුවක් ලබා ගන්නා හෝ පිට කරන තාප ප්‍රමාණය වෙන සූත්‍රය තමයි Q සමානයි mc θ. mc θ. එතන m කියන්නේ ස්කන්ධය, c කියන්නේ විශිෂ්ට තාප ධාරිතාවය, θ කියන්නේ උෂ්ණත්ව වෙනස. හරිද? Q කියන්නේ තාප ප්‍රමාණය. ශක්තිය පිට කර යම් කිසි වස්තුවක් ලබා ගත්තා හෝ ලබා ගන්නා හෝ පිට කරන තාප ප්‍රමාණය. තාප ශක්තියක්නේ. ඒකමයි ඉන්නේ ජූල් වලින්. හරිද? එතන දීලා තියෙන ස්කන්ධේ 5 කිලෝග්‍රෑම්. හරිද? වීතාදා ජලය දැන් ඒකත් එක්කම ආදේශ කරලා ගත්තාම කැපිලා ගිහලා ගානට ජූල් ශක්තිය ඉතුරු වෙනවා. බලන්න. C කියන්නේ වීතාදා 4200යි. ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියස් අංශකයට වැඩි කිරීම θ කියන්නේ සෙල්සියස් 40යි සෙල්සියස් අංශක. මේ බලන්න සෙල්සියස් අංශකයට සෙල්සියස් අංශක කැපිලා ගිහලා කිලෝග්‍රෑමයට කිලෝග්‍රෑම් කැපිලා ගිහලා ජූල් වලින් ඉතුරු වෙනවා. 840 කිලෝ ජූල් වනේ. ජූල් මෙච්චර ගාණක් කියන්නේ 0.2යි හරි 0.3ක් එනවා. හරිද? කිලෝ ජූල් එන්නේ. හරිද? ඒක කිලෝ උත්තරේ තියෙන කිලෝ ජූල් වලින්. කිලෝ ජූල් කරන්නේ කොහොමද අපි? මේක 1000න් බෙදෙනවා. හරිද? මේක 1000න් බෙදෙනවා අපි 2යි 3යි 0.4ක් තියෙනවා. මේක 1000න් බෙදපුවාම කිලෝ ජූල් 1000න් බෙදුවේ කිලෝ ජූල් කරගන්න. කිලෝ ජූල් වලින් උත්තරේ එනවා. බිඳුට බිඳු කැපුණා බිඳුට බිඳු කැපලා ගියාම උත්තරේ 840යි කිලෝ ජූල්. උත්තරේ ඊද Q සමානයි Q සමානයි 840 කිලෝ ජූල් වලින්. හරිද? උත්තරේ 840 උත්තරේ වෙන්නේ 24 උත්තරේ 4. හරි පුතේ අපි ඊළඟට 28 වෙනි ප්‍රශ්නේ ගැන කතා කරමු. මේකේ තියෙන ඉන්ද්‍රිකා මොනවාද? ඉන්ද්‍රිකා කියන්නේ ශරීරය තුළ ඇති කුඩා ව්‍යුහ තමයි ඉන්ද්‍රිකා කියන්නේ. ඒ ශරීරය තුළ ඉන්ද්‍රිකා මට්ටමේ ශ්‍රම විභාජනයක් තියෙනවා. ඒ ඉන්ද්‍රිකා වලින් විවිධ කාර්යයන් ඉටු කරනවා. ගැලපෙන්නේ ඉන්ද්‍රිකාව කෘත්‍ය අනුව ගැලපෙන එක. හරි උත්තරේ නිවැරදි පිළිතුර මොකක්ද කියලා තමයි අහන්නේ. ඊගොල්ලෝ බලන්න පළවෙනි උත්තරේ මයිටොකොන්ඩ්‍රියා ශක්තිය නිපදවීම කෘත්‍ය. හරි නේද? මයිටොකොන්ඩ්‍රියා කියන්නේ ජව පොළවල්. නැත්නම් ශක්ති බලාගාර කියලා කියනවා. ඒකේ කාර්ය වෙන්නේ සෛලීය ශෝෂණය සිද්ධ කරලා මයිටොකොන්ඩ්‍රියා තුළ සුවායි ශෝෂණය නේද? සිද්ධ කරලා ශක්තිය නිපදවීම. ඒක හරි. ඊළඟට රයිබෝසෝම. නේද? රයිබෝසෝම දීලා තියෙන මෙතන කෘත්‍ය ශ්‍රාවී ද්‍රව්‍ය නිපදවීම කියන වැරදි. නේද? රයිබෝසෝමේ කාර්ය වෙන්නේ ප්‍රෝටීන සංශ්ලේෂණයට ස්ථාන සපයන එක. හරිද? න්‍යෂ්ටිය උත්තර ප්‍රෝටීන සංශ්ලේෂණය කියලා තියලා තියෙනවා. ඒක වැරදි. න්‍යෂ්ටියේ කෘත්‍ය වෙන්නේ සෛලීය ක්‍රියා පාලනය කිරීම. නේද? ගොල්ගි සංකීර්ණය මොකක්ද වෙන්නේ? ශ්‍රාවීය ද්‍රව්‍ය නිපදවීම හා අසුරා තැබීම. නේද? හරි මෙතන දීලා තියෙන්නේ වැරදි විදිහට ගොල්ගි සංකීර්ණ සෛලීය ක්‍රියා පාලනය කිරීම. ඒකට වැරදි. නිවැරදි උත්තරය වෙන්නේ මයිටොකොන්ඩ්‍රියා ශක්තිය නිපදවීම. අපි මයිටොකොන්ඩ්‍රියා හඳුන්වනවා ජව පොළවල් නැත්නම් ශක්ති බලාගාර කියලා හඳුන්වනවා. උත්තරේ 28 උත්තරේ 1. ඇති නේද පුතේ? හරි ඊගාට 29 වෙනි ප්‍රශ්නේ බලමු. ධාරා උෂ්මකය භාවිතා කර සිදු කරන යකඩ නිස්සාරණයේදී කැල්සියම් කාබනේට් භාවිතා කිරීමේ ප්‍රයෝජනය කුමක්ද? ධාරා අපි දන්න යකඩ නිස්සාරණය කියන්නේ ශක්තිතාශනීය යකඩ කියන්නේ මැද හරියේ ඉන්නේ කෙනෙක්. ඒතර එයාම යකඩ ස්වභාවිකව තියෙන හීමටයිඩ් යපස් ලෙස හීමටයිඩ් විදිහට ඒ කියන්නේ ෆෙරික් ඔක්සයිඩ් විදිහට මේ ඔක්සයිඩයෙන් ඔක්සිජන් ටික අයින් කරලා යකඩ වෙන් කර ගැනීම තමයි අපි යකඩ නිස්සාරණය කියලා කියන්නේ. ඒ සඳහා අපි කාබන් කාත් එකද මේ හීමටයිඩ් ප්‍රතික්‍රියා කරවන්නේ කාබන් මොනොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරනවා. ඒක කාබන් මොනොක්සයිඩ් වලින් යකඩ වල තියෙන හීමටයිඩ් වල අඩංගු ඔක්සිජන් ටික අරගෙන එයා කාබන් ඩයොක්සයිඩ් බවට පත් වෙනවා. යකඩ ඉතුරු වෙනවා. එතන නිදහස් වෙනවා. යකඩ වෙන් කරගන්නේ එහෙමයි. එතකොට එතනදී කැල්සියම් කාබනේට් යොදාගන්නේ ඇයි? අපි දන්නා යපස් පොළවෙන් ගන්න මේ යපස්නේ හීමටයිඩ් කියන්නේ යපස් යකඩ නිසාරණ සඳහා යොදාගන්න යපස් වල සිලිකන් ඩයොක්සයිඩ් තියෙනවා. නැත්නම් සිලිකා ඇලුමිනියම් ඒ කියන්නේ ඇලුමිනියම් ඔක්සයිඩ් අපද්‍රව්‍ය විදිහට මේක මිශ්‍ර වෙලා තියෙන්න පුළුවන්. එතකොට මේ අපද්‍රව්‍ය සිලිකන් ඩයොක්සයිඩ් සිලිකා නැත්නම් ඇලුමිනියම් ඒවා ලෝබර් ලෙස ඉවත් කරන්න තමයි අපි කැල්සියම්
කාබනේට් යොදා ගන්න. කැල්සියම් කාබනේට් වියෝජනේ අපි මතක ඇති උනට ධාරාශ්මකයේ තුළට අපි ගන්න අමුද්‍රව්‍ය තමයි යකඩ නිස්සාරණයේදී ගන්න අමුද්‍රව්‍ය තමයි මොනවාද? කෝක්, ඒවත් කාබන්, හුණුගල්, ඒ කියන්නේ කැල්සියම් කාබනේට් සහ හීමටයිට්. ඔය තුන තමයි ධාරාශ්මකයේ තුලින් අපි ඇතුළු කරන්නේ නේද? එතකොට කැල්සියම් කාබනේට් අපි දන්නා කැල්සියම් කාබනේට් වියෝජනය වෙලා වියෝජනය ලැබෙනවා කැල්සියම් ඔක්සයිඩ් ධන කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වෙලා යනවා. මේ කැල්සියම් ඔක්සයිඩ් හාත් එකද මේ හීමටයිඩ් වල තියෙන අපද්‍රව්‍ය වන සිලිකන් ඩයොක්සයිඩ් නැත්නම් සිලිකා SiO2 එක ප්‍රතික්‍රියා කරලා කැල්සියම් සිලිකේට් හැදෙනවා. CaSiO3 කැල්සියම් සිලිකේට්. ඊපස්සේ මේ කැල්සියම් ඔක්සයිඩ් ආය ඇලුමිනියම් ඔක්සයිඩ් එක කියන්නේ ඇලුමිනා Al2O3 ඇලුමිනියම් ඔක්සයිඩ් එක. මේවා තිබුණේ කොහෙද? සිලිකන් ඩයොක්සයිඩ් ඇලුමිනියම් ඔක්සයිඩ් ආවේ කොහෙන්ද? අර යපස්සල නේද? හීමටයිඩ් වල තිබිච්ච අපද්‍රව්‍ය තමයි නේද? පොළවේ තිබිලා ගද්දි මේවත් මිශ්‍ර වෙලා තියෙනවා. ඒව ටික ඉවත් කරගන්න තමයි අපි කැල්සියම් ඔක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරගන්න ඕන නිසා තමයි කැල්සියම් කාබනේට් වියෝජනයේ ලැබෙන කැල්සියම් කාබනේට් යොදාගන්නේ. කැල්සියම් වියෝජනයෙන් තමයි කැල්සියම් ඔක්සයිඩ් ලැබෙන්නේ. ඒක කැල්සියම් ඔක්සයිඩ් එක SiO2 ප්‍රතික්‍රියා කරලා කැල්සියම් සිලිකේට් ලැබෙනවා. අද කැල්සියම් ඔක්සයිඩ් එකට ඇලුමිනා නැත්නම් ඇලුමිනියම් ඔක්සයිඩ් ප්‍රතික්‍රියා කරලා ලැබෙනවා කැල්සියම් ඇලුමිනේට් CaAl2O4. එතන මෙන්න මේ සංයෝග දෙක තමයි පුතේ ලෝබර කියලා කියන්නේ. ඒත් ද්‍රව යකඩ මත ලෝබර පාවෙනවා. ඒ නිසා නැවත යකඩ ඔක්සිජන් සමග ගැටීම දැලකෙනවා. නේද? එක වාසියක්. හරි. ඊගාව ඊගාට මේ 30 වෙනි ප්‍රශ්නෙට යන්න. ඒතර උත්තරේ වෙන්නේ 29ට උත්තරේ දෙක. යකඩවල අඩංගු අනවශ්‍ය ද්‍රව්‍ය ලෝබර ලෙස වෙන් කිරීම. මොකක්ද මේ අනවශ්‍ය ද්‍රව්‍ය කියන්නේ? සිලිකන් ඩයොක්සයිඩ් නැත්නම් සිලිකා හා ඇලුමිනා අනවශ්‍ය ද්‍රව්‍ය සිලිකා හා ඇලුමිනා. හරිද? මේ දෙක ලෝබර ලෙස ඉවත් කරගන්න තමයි මේ එක උත්තරේ 29ට උත්තරේ දෙක. හරි. ඊගොල්ලෝ 30 වෙනි එක බලමු අපි. 30 වෙනි එකේ කියලා තියෙන අපි දන්න ක්ෂමතාවය නැත්නම් ජවයමයින ඒකකයේ වෙන්නේ වොට් නේද? W. වොට් එකක් කියන්නේ මොකද්ද? තප්පරයට ජූල් කියන එක. JS ඍණ එක වොට් සමානයි JS ඍණ එක නේද? වොට් එකක් කියන්නේ JS ඍණ එක. තප්පරයට ජූල් කියන එක. ක්ෂමතාවය මයින ඒකකය නේද? කාර්ය බෙදීම කාලය. හරි. ඊට පස්සේ එතන දීලා තියෙනවා 30 වෙනි එකේ 3 කිලෝවොට් 3 kW කිලෝවොට්. අපිට මේක තව විදිහකට ලියන්න පුළුවන් නේද? ජල තාපකයක් මගින් මිනිත්තුවකට සපයන තාප ශක්ති ප්‍රමාණය කොපමණද කියලා. නේද? ඒතර මොකක්ද අපි ගන්න මෙතන සමීකරණය? අපි බලමු වොට් කියන්නේ අපි වෙන විදිහට 3 කිලෝ කියන්නේ 3000ක් වොට් නේද? වෙන අපි තප්පරයට ජූල් වලින් මේ හරව ගමු. ඒ කියන්නේ 1 2 3000යි මේක වොට් එකකට අපි දාගමු JS ඍණ එක කියලා. තප්පරයට ජූල්. හරිද? එතන මිනිත්තුවක් කියන්නේ මොකද්ද? මිනිත්තුවක් කියන්නේ තප්පර කොච්චරද? මිනිත්තුවක් කියන්නේ තප්පර 60යි. නේද? එතන 60යි S වලින් මේක ගුණ කරන්න ඕන. හරිද? මොකද මෙතන අපි යොදාගත්ත සමීකරණي E සමානයි PT නේද? E කියන්නේ ශක්තිය, විදුලි ශක්තිය සමානයි නේද? මෙතන ශක්ති ප්‍රමාණය E සමානයි PT. P කියන්නේ ක්ෂමතාවය, T කියන්නේ කාලය. මතක තියාගන්න මෙතන ගොඩක් අපි මෙතන E සමානයි සමීකරණ ගොඩක් තියෙනවා. E සමානයි විට් කියලා සමීකරණයක් තිබුණා. E සමානයි PT නේද? එතන මෙතන T යොදන්නේ T කියන්නේ කාලය. කාලයමයි සම්මත ඒකකය. තප්පර වලින් ආදේශ කරන්න ඕන. ගොඩක් ළමයිට මෙතන වරදිනවා. සමහරු විනාඩි ඒ වගේ වැඩි කරනවා. විනාඩි නෙමෙයි විනාඩි තිබුණොත් තප්පර වලට හරව ගන්නවා. එතකොට මේක ගාන කැපෙන්නේ නේද? E සමානයි PT. ඔන්න P කියන්නේ ක්ෂමතාවය අපි කිලෝවොට් කියන එක අදාගත්තා. ඒ කියන්නේ වොට් 3000යි වොට් කියන්නේ JS ඍණ එක තප්පරයට ජූල් කියන එක මෙතන විනාඩියක් කියන්නේ තප්පර 60ක්. ඒතර SS කැපිලා ගිහිලා උත්තරේ එනවා නේද? උත්තරේ ජූල් වලින් එනවා. E සමානයි PT සූත්‍රය තමයි අපි ආදේශ කළේ. හරිද? ශක්තිය නිතර ශක්තිය සමානයි එතකොට හරිද? 0.0.0.3යි අර 18යි නේද? මෙච්චර ජූල් ප්‍රමාණයක් ලැබෙනවා නේද? ගාන උත්තරේ තියනද කියලා 18.4යි 18.4ක් තියෙන උත්තරේ 30ට උත්තරේ 4. හරි නේද? ඔන්න මේක කිලෝ ජූල් කරගන්න පුළුවන් 1000න් බෙදලා උත්තරේ තියෙන ජූල් වලින්නේ. එහෙනම් එහෙම කරන්න ඕනේ නැහැ අපිට. උතර මෙයාගේ උම තියන්න පුළුවන් ජූල්. උත්තරේ 4. ඊගොල්ලෝ 31 වෙනි ප්‍රශ්නේ බලන්න පුතේ සත්‍යයක් නිරීක්ෂණය කළ සිසුන් පිරිසක් මේ ලයිස්තු ගත කළ ලක්ෂණ
දේහයේ ඛණ්ඩ වලට බෙදී ඇත. එහෙනම් මොලස්කාවෙක් වෙන්න බෑ. නේද? මොලස්කාවන්ගේ තමයි දේහයේ ඛණ්ඩ වලට බෙදිලා නැත්තේ. දැන් දේහයේ ඛණ්ඩ වලට බෙදිලා තියෙනවා නම් මොලස්කාවෙක් වෙන්න බෑ කියලා ගන්න පුළුවන්. බාහිර සැකිල්ලක් සහිතයි. සංදි සහිත උපාංග පවතී. බලන්න සංදි සහිත උපාංග කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ ආත්‍රෝපෝඩා. පෝඩා කියන්නේ පාද, ආත්‍රෝ කියන්නේ සංදිනේ, සංදි පාදකයින්. ආත්‍රෝපෝඩා පංචකයේ කෙනෙක් මෙයා නේද? හරිද? උදර බාහිර සැකිල්ලක් සහිතයි. ඒකත් නේද? ඒ සංදි සහිත පාද කිව්ව ගමන් ටක් ගාලා ආත්‍රෝපෝඩා 31ට උත්තරේ 3. තව එකක් මතක තියාගන්න සමහර මේ උච්චාරණයේ තියෙනවා ආත්‍රෝපෝඩා වංශිකයේ උච්චාරණේ කයිටින් තියෙනවා. කයිටින් තව කයිටින් තියෙනවා දිලීරවල සෛල බිත්තිය. ඕකත් නිතරම කෙටි ප්‍රශ්න වලට අහනවා. දිලීර නැත්තම් ෆංගයි වල දිලීරවල සෛල බිත්තිය සිලිකෝස් වලට අමතරව කයිටින් අඩංගු වෙනවා. සහ ආත්‍රෝපෝඩාවන්ගේ උච්චාරණය තුලක් තියෙනවා කයිටින්. හරිද? හරි. ඊගාට 31ට උත්තරේ 3. දැන් 32 වෙනි ප්‍රශ්නේ බලන්න පුතේ. NaOH HCl අතර ප්‍රතික්‍රියාවේ තාප විපර්යාසය ගණනය කිරීමේදී සිදු කරන උපකල්පනයක් නොවන්නේ. දෙන සෝඩියම් හයිඩ්‍රෝ භස්ම NaOH කියන්නේ ප්‍රබල භස්මයක්, HCl කියන්නේ ප්‍රබල අම්ලයක්. අම්ල භස්ම ප්‍රතික්‍රියාව අපි හඳුන්වන උදාසීනීකරණ ප්‍රතික්‍රියාව කියලා. අම්ලයේ භස්මය ප්‍රතික්‍රියා කරාම ලවණය සහ ජලය සෑදීමේ ප්‍රතික්‍රියාව තමයි උදාසීනීකරණය කියලා කියන්නේ. ඒතර අම්ලයක් භස්මයක් එකතු වෙලා උදාසීනීකරණ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට තාප ශක්තිය පිට වෙනවා. තාපදායක ප්‍රතික්‍රියාවක්. අඩංගු වාජනය රත් වෙනවා. හරිද? මෙතනදී NaOH HCl ප්‍රතික්‍රියා කරලා හැදෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් හා ජලය. ඒක අහලා නැහැ. හරිද? ඒතර ආයතන පිටවෙන තාප ශක්තිය වන්න. ඔක මත ප්‍රතික්‍රියා ආශ්‍රිත තාප විපර්යාසය කියන පාඩමේ නේද? අපි ඒකෙදි මොකද මේ නිබඳ තාප ප්‍රමාණය උගන්වන්නේ කළා නේද? Q සමානයි mc θ දාලා තමයි හෙව්වේ නේද? එතකොට අපි උපකල්පනය කළා. දැන් මෙතන හැදෙන්නේ ලවණයයි ජලයයි නේද? එතන ලවණය ලුණු මිශ්‍ර ජලයක් හැදෙන්නේ ද්‍රාවණය. නමුත් අපි මේක මේ මිශ්‍රණය අපි මිශ්‍රණයේ ඝනත්වය ජලයේ ඝනත්වයට සමාන කළා. නේද? තව මොකද්ද? මිශ්‍රණයේ වීතාදා ජලයේ වීතාදා වලට විශිෂ්ට තාප දාර්ථාවට සමාන කළා. තව පරිසරයට තාප හානියක් සිදු නොවූ බව. ඕවනේ අපි උපකල්පනය කළේ. එහෙම උපකල්පනය කරලානේ අපි නේද? ඒතර Q සමාන mc θ දාලා එතනදී C විදියට යොදාගත්ත අපි ජලයේ වීතාදානේ. නේද? හරි. එතකොට ජලයේ ඝනත්වය මිශ්‍රණයේ ඝනත්වය සමානයි කරලා ගත්තේ එතනදී පරිමාව. ද්‍රව පරිමාව අතර ඝනත්වය ජලයේ ඝනත්වය දීලා තියෙනවා වෙනම. ඒතර ඝනත්වය සමානයි ස්කන්ධය බෙදීම පරිමාව. ඒකෙන් මිශ්‍රණයේ පරිමාව දන්නවනම් ජලයේ ඝනත්වය වැඩි කළ කොච්චර ස්කන්ධයක් තියෙනවද කියලා හොයන්න පුළුවන් නේද? ඒතර ඒ Q සමානයි mc θ සමීකරණයට m අග හොයාගන්න එපා ස්කන්ධය හොයාගන්න එපා නේද? හරි. ඒ සමීකරණ ආදේශ කරන්නම් අපි මිශ්‍රණයේ මේ ඝනත්වය ජලයේ ඝනත්වයට සමාන කරලා මිශ්‍රණයේ ස්කන්ධය වර්ධියක අපිට වැදගත් වුණා නේද? හරි. ඒව තමයි අපි කරපු උපකල්පන. සමහරට කාලෙකින් මේ වගේ ප්‍රශ්නයක් අහලත් නැහැ. රචනා ප්‍රශ්න වලට දාන්න පුළුවන්. Q සමාන mc θ දාලා ඒ විදිහට තාප ප්‍රමාණය ගණනය කරන්න. හරිද? හරි. ඊට අම්ල භස්ම මිශ්‍රණයේ ඝනත්වය ජලයේ ඝනත්වයට සමාන බව. හරි. අම්ල ඊගාට මිශ්‍රණයේ විශිෂ්ටතාව පදාර්ථය ජලයේ විශිෂ්ටතාව පදාර්ථයට සමාන බව. හරි. ඒකනේ අපි ජලයේ විශිෂ්ටතාව පදාර්ථයට යොදා ගන්න. හරි. අන්තර් ක්‍රියාවලිය නිපදවන මුළු තාප ප්‍රමාණය මිශ්‍රණයේ උෂ්ණත්වය ඉහළ නැමීමට යෙදුණු පමණක් යෙදුණු බව. හරි. පරිසර තාපය හානි වෙන්නේ නැහැ කියලා. ඒකත් හරි. අම්ල හා භස්ම සමාන මවුල ගණන් ප්‍රතික්‍රියා කළා කියලා අපි මේ උපකල්පනය කරන්නේ නැහැ. උත්තරේ 32ට උත්තරේ වැරදි එක. උපකල්පනයක් නෙමෙයි ඒක 32ට 2. හරිද? හරි. හරි ටිකනේ අහන්නේ. හරි. ඊගාට 33ට අහලා තියෙනවා 4 කිලෝග්‍රෑම් වස්තුවක් මත යොදන බල 3ක් පහත රූපයේ දැක්වේ. එම අවස්ථාවේදී වස්තුවේ ත්වරණය වන්නේ. අපි දැන් සංප්‍රයුක්ත බලය බලන්න ඕන. හරිද? අපි ඇඳලා බලමු මේක. අතර අපි බලය දීලා තියෙනවා ස්කන්ධ දීලා තියෙනවා. මොකද සූත්‍රය නිව්ටන්ගේ දෙවන නියමයට අනුව F සමානයි n මේ සූත්‍රයට ආදේශ කරනවා. හරිද? මේසයක් තියලා තියෙනවා නේද? මේසය මත 4 කිලෝග්‍රෑම් ස්කන්ධයක් තියලා තියෙන වස්තුවක්. මේකේ සමාන්තර බල තුනක් නේද? සමාන්තර බල තුනක් බෙදලා තියෙනවා. මේ පැත්තට 16යි නිව්ටන්, මේ පැත්තට 16යි නිව්ටන්. අපි බලන්න මේ පැත්තට 16යි නිව්ටන්, මේ පැත්තට 24යි නිව්ටන් තියෙනවා. මේ පැත්තට 24යි නිව්ටන් තියෙනවා. ඉස්සලාම මේකේ සංප්‍රයුක්ත බලය හොයා ගන්න ඕන. නේද? අතර 24යි නිව්ටන් මේ පැත්තට තියෙනවා. මේ දෙකේ සංප්‍රයුක්තය 32යි නිව්ටන්. 32යි නිව්ටන් වලින් නේද 32යි නිව්ටන් මේ දිශාවට තියෙන්නේ. ඒකෙන් 24 අඩු කරනවා. නේද? මේ පැත්තට තියෙන බලය අනිත් දිශාවට තියෙන බලයෙන් අඩු කරනවා. එතකොට උත්තරේ ඉන්නේ 8යි නේද? අඩු කරනවා
24 නිව්ටන්. එතකොට සම්ප්‍රයුක්ත බලය කීයද වෙන්නේ? මේ පැත්ත සම්ප්‍රයුක්ත බලයේ දිශාව මේ දිශාවට 8 නිව්ටන්. අන්න නේද? 8 නිව්ටන් තියෙනවා සම්ප්‍රයුක්ත බලය. අනිත් මෙතනට සම්ප්‍රයුක්ත බලය අපි දන්නවා අතර 8 නිව්ටන්. එතකොට අපි ගාමු F සමානයි නිව්ටන්ගේ දෙවෙනි නියමයට අනුව F සමානයි ma සමීකරණයට ඒක ආදේශ කරමු. එතකොට බලය 8 නිව්ටන්, ස්කන්ධය 4 කිලෝග්‍රෑම්. එහෙනම් ත්වරණය ඒ කියන්නේ ත්වරණය හොයන්න පුළුවන්. ඒ සමාන වෙන්නේ එතකොට 8 නිව්ටන් බෙදීම 4 kg. එතකොටම කී දෙනේ උත්තරේ 2යි. අපි දැන් ත්වරණයමයිනේ ඒකේ මොකද්ද? 2යි ms ඍණ 2 තප්පර වර්ගයට මීටර. ත්වරණය කියන්නේ තප්පර වර්ගයට මීටර. හරි නේද පුතේ? හරි. එහෙනම් උත්තරේ 33 උත්තරේ 4. ඊළඟට 34 වෙනි ප්‍රශ්නේ බලන්න. මේක ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේශයෙන් ලිංග ප්‍රතිබද්ධ රෝගයක්. හරිද? ලිංග ප්‍රතිබද්ධ ඒවා X වර්ණ දෙක මත තමයි ගොඩක් තියෙන්නේ. අපි කියන රතු කොළ වර්ණාන්තතාවය, හිමෝෆීලියාව X කියන වර්ණ දෙක මත තියෙන නිලීන ජානයක් නිසා තමයි ඇති වෙන්නේ. නේද? රෝගී තත්ත්වය. ඒ රතු කොළ වර්ණාන්තතාවයට බලපාන්නේ නිලීන C කියන නිලීන ජානය. එතකොට මෙතන කියලා තියෙන රතු කොළ වර්ණාන්තතාවය සඳහා නිරෝගී පිරිමියෙකු වාහක කාන්තාව. හරිද? නිරෝගී පියා. හරිද? නිරෝගී පියා සහ වාහක මව. වාහක කියන්නේ විෂම යුග්මක අවස්ථාව. වාහක මව. හරිද? එතකොට රතු කොළ වර්ණාන්තතාවයට බලපාන්නේ සිම්පල් C කියන විලීන ඡානය. ඒක තියෙන්නේ X වර්ණ දේහ මත. එතකොට අපි මම X වර්ණ දේහ මේ අඳින්නේ මේ Y වර්ණ දේහ. හරිද? මේ X වර්ණ දේහ. එතකොට මෙතන නිරෝගී පියා නම් එයාගේ තියෙන්නේ මොකද? කැපිටල් C. කැපිටල් C නිරෝගීනේ. හරිද? කැපිටල් C වර්ණ ජානය තමයි තියෙන්නේ. හරි. එතන වාහක මවක් නිසා අපි දන්න මවගේ වර්ණ දෙක X නේද? ඒ වාහක මවක් නිසා එයාගේ මොනවද තියෙන්නේ? කැපිටල් C, සිම්පල් C. විෂම යුග්මක. වාහක අවස්ථාව කියන්නේ විෂම යුග්මක. හරිද? ඉතින් අපි බලමු මෙතන නිරෝගී පියාගේ තමයි කැපිටල් C ජානය තියෙන්නේ. හරිද? එතන රෝගී පියාගේ බලමු. රෝගී පියෙක් නම් කොහොමද තියෙන්න ඕන? ප්‍රවේදීදර්ශය. X පියා XY පිරිමි නිසා පියා නිසා XY. එතන මෙතන රෝගී පියා නම් සිම්පල් C ජානය. හරිද? සිම්පල් C නිලීන ජානය නිසානේ රෝගී තත්ත්වය ඇති වෙන්නේ. නේද? රතු කොළ වර්ණාන්තතාවය කියන්නේ රතු සහ කොළ වර්ණ එකිනෙකට වෙන් කරලා හඳුනා ගන්න බෑ එයාලට. එතකොට ඒගොල්ලෝම වාහන මේ ඩ්‍රයිවිං ලයිසන්ස් දෙන්න ගියාම මේක බලපානවා නේ. රතු කොළ වර්ණාන්තතාවය කියන එකිනෙකට මේ කලර් ලයිට්ස් වලදීම අමාරුයි. ඒ රතු රතු කොළ හඳුනා ගන්න බෑනේ. හරිද? එතකොට අමාරුයි. රෝගී පියාගේ නම් මෙන්න මේ විදිහ රෝගී පියගේ කොහොමද ප්‍රවේදීදර්ශය තියෙන්න ඕන? මෙන්න මේ විදිහට. හරි නේද? අර නිරෝගී පියා නිසා කැපිටල් C. එතන වාහකමව දන්නවා වාහකමව විෂම යුග්මකයි. වාහකයෙක් වුණාම එයා නේද රෝග ලක්ෂණ පිටතට පෙන්නන්නේ නැහැ. නමුත් එයාගේ නිලීන ජානය සැකවිලා තියෙනවා. සිම්පල් C, කැපිටල් C වාහකමව. අපි බලමු එතකොට රෝගී මවගේ කොහොමද තියෙන්නේ කියලා. රෝගී මවක් නම් කොහොමද? XX වර්ණ දෙක තියෙනවා. රෝගී මවක් නම් කොහොමද තියෙන්න ඕන එතකොට? රෝගී සිම්පල් C නිලීන සමයුග්මක අවස්ථාව තමයි රෝගී මව. හරිද? මේ විෂම යුග්මක අවස්ථාව වාහක අවස්ථාව. එතන නිරෝමේ මොකක්ද මේ? එතකොට මේ රෝගී මව, රෝගී ස්ත්‍රිය. නැත්නම් රෝගී මව. හරිද? එයාට වර්ණාන්තතාවයෙන් පෙළෙනවා යා. නිරෝගී මවගේ කොහොමද? X වර්ණ දෙය නිරෝගී නම් කොහොමද? කැපිටල් C. හරිද? මෙයා නිරෝගී මව. මෙයා නිරෝගී මව. පැහැදිලි නේද? හරි පුතේ අපි දැන් බලමු නිරෝගී පියයි වාහක මවයි. නිරෝගී පියාගේ ප්‍රවේදීදර්ශය වෙන්නේ මෙහෙම. අත නිරෝගී පියා කැපිටල් C X වර්ණ දෙක මත ප්‍රමුඛ ජානය තියෙනවා. වාහක මව විෂම යුග්මකයි. හරිද? කැපිටල් C සිම්පල් C විෂම යුග්මක අවස්ථාව. එතකොට මේගොල්ලන්ගේ බලමු ජන්මානු ගත්තාම මේ ලිංග ප්‍රතිබද්ධ X වර්ණ දෙක මත තියෙන ලිංග ප්‍රතිබද්ධ රෝගී තත්ත්වය තමයි මේ රතු කොළ වර්ණාන්තතාවය කියන්නේ. මේක බහුල ලිංග ප්‍රතිබද්ධ මේ ප්‍රවේණිගත රෝගයක්. හරිද? ලිංග ප්‍රතිබද්ධ X වර්ණ දෙක මත තමයි තියෙන්නේ. හරි. ඔන්න කැපිටල් C අපි ජන්මානුවන් රවුම් කරන්නත් පුළුවන්. රවුම් කරමු. ඊළඟට Y වර්ණ දෙක තියෙනවා. Y වර්ණ දෙක ඊළඟට X වර්ණ දෙක වෙනම
මේ මම ඇද්දේ හරිද? මේ ඩිම්බ ඊළඟ ඩිම්බ capital C simple C හරිද? හරි. මේ ඩිම්බ මේ ශුක්‍රාණු හරිද? ඒක capital C ප්‍රමුඛ ඥානයනේ. හරි. දැන් මේ ශුක්‍රාණුව මේ ඩිම්බයත් එක්ක සංසේචනය වුණොත් ඇති වෙන දරුවක් කොයි වගේද කියලා බලමු. හරිද? capital C capital C capital C capital C හරිද? ඒ කියන්නේ නිරෝගී දුව නේද? මේ F1 පරම්පරාව. හරි. එතෙන්දී කියලා තියෙන්නේ නිරෝගී පියයි වාහකමමයි. එතන නිරෝගී පියාගේ ප්‍රවේනිදර්ශය පිළිවෙල capital C ඥානය ඒ කියන්නේ ප්‍රමුඛ ඥානය තියෙනවා. වාහකමව විෂම යුග්මකයි capital C simple C තියෙන නිසා වාහකමගේ ප්‍රවේනිදර්ශය තමයි මේ. ඊට පස්සේ එයාගලා ජන්මාණු ගත්තා. ජන්මාණු අපිට රවුම් කරන්න පුළුවන් නැත්නම් කමන්නේ. හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? F1 පරම්පරාව හැදෙන්නේ කොහමද? මේ ශුක්‍රාණු හරි මේ ශුක්‍රාණු මේ ඩිම්බයත් එක්ක සංසේචනය වුණා නේද? මොකද්ද වෙන්නේ? capital C X capital C capital C capital C. ඒ කියන්නේ නිරෝගී දුව. නිරෝගී දුව. F1 පරම්පරාවෙන් වුණොත් නිරෝගී දුව නේද? හරි මේ ඩිම්බ ශුක්‍රාණුව මේ ඩිම්බයත් එක්ක සංසේචනය වුණොත් මොකද වෙන්නේ? ඊට පස්සේ මොකද්ද ඇති වෙන දරුවා කොයි වගේද? දුවේ නේද? capital C simple C. ඔන්න එයත් අම්මා වගේ වාහකයි නේද? X X වාහක දුව. නේද? වාහක දුව. නිරෝගී නෑ වාහක දුව. රෝගී පැතිරෙන්න පුළුවන් යාගේ නේද? හරි. ඊගොට මේ ශුක්‍රාණුව මේ ඩිම්බයත් එක්ක සංසේචනය වුණොත් මොකද්ද වෙන්නේ? capital C පුතේ නේද? Y වර්ණ දෙක යන නිසා පුතා. බලන්න නිරෝගී පුතා. නිරෝගී පුතා. නැත්නම් නිරෝගී පුතා. අතර මේ ශුක්‍රාණුව මේ ඩිම්බයත් එක්ක සංසේචනය වුණොත් මොන විදිහට නේද? මොන capital simple C X වර්ණ දෙක simple C Y වර්ණ දෙක එනවා නේද? පුතේ. එතකොට රෝගී පුතේ. රෝගී පුතා. ඒ simple C නිරින ඥානයවනේ. දැන් මෙයා රෝගී පුතා. හරිද? මෙයා නිරෝගී පුතා. හරිද? මෙයා නිරෝගී පුතා. මෙයා නිරෝගී පුතා. මෙයා රෝගී පුතා. අහන් දැන් අපි බලමු. අහදින ප්‍රශ්නේ. සියලුම ගැහැණු දරුවන් රෝග වාහකයන් වේ. සියලුම ගැහැණු දරුවන් රෝග වාහකයන්ද නැහැ. නිරෝගී දුවෙකුත් ඉන්නවා, වාහක දුවෙකුත් ඉන්නවා. ඒක වැරදි. සියලුම පිරිමි දරුවන් නිරෝගී අය වේ. එක්කෙනයි නිරෝගී අනිත් එක්කෙනා රෝගී. ඒකත් වැරදි. ගැහැණු දරුවන්ගෙන් අඩක් රෝග වාහකයන් වේ. හරිනේ ගැහැණු ළමයි දෙන්නගෙන් එක්කෙනෙක් රෝග වාහක. නේද? හරි. එක්කෙනෙක් නේ. දෙකෙන් එක්කෙනෙක් වාහක නිසා ඒක හරි. 37ට උත්තරේ 3. ගැහැණු දරුවන්ගෙන් අඩක් රෝගී වේ. නෑ රෝගී අය මේ ගැහැණු දරුවන් අතර ඉන්නේ වාහකයි නිරෝගී අය. නෑ උත්තරේ 37ට උත්තරේ 3. හරි 37ට උත්තරේ 3. හරි අපි බලමු 35. හරිද? එතන මේ රතුකුල වර්ණතාවය කියන්නේ මම කියලා කිව්වනේ දැන් නේද? මිනිසුන් අතර බහුලව තියෙන රෝගී තත්ත්වයක්. එතකොට මේක මේ X වර්ණ දෙහි මත තියෙන නිලීන ඥානයක් නිසා ඇති වෙන්නේ නේද? X වර්ණ දෙහි මත ලිංග ප්‍රතිබද්ධ. X වර්ණ දෙහි මත තියෙනවට අපි කියනවා ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණික ආබාධ. මොකද එකක් හිමෝෆිලියාව, එකක් රතුකුල වර්ණ අන්ධතාවය. හරි. ඊගොල්ලෝ 35 ප්‍රශ්න කියනවා කාබන් ඉලෙක්ට්‍රෝඩ යොදාගෙන අපි මේක මකමු. 35 වෙනි ප්‍රශ්නේ බලන්න පුතේ. ඒකේ තියෙනවා කාබන් ඉලෙක්ට්‍රෝඩ යොදාගෙන කාබන් කියන්නේ අපි දන්න අක්‍රීය ඉලෙක්ට්‍රෝඩ යොදාගෙන කාබන් ඉලෙක්ට්‍රෝඩ යොදාගෙන ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය කිරීමේදී සිදුවන විපර්යාස නිවැරදි දක්වාදී පිළිතුර මොකක්ද කියලා අහනවා. අපි බලමු කාබන් ඉලෙක්ට්‍රෝඩ කියන්නේ කාබන් ඉලෙක්ට්‍රෝඩ මිරාන ප්‍රක්‍රිය ඉලෙක්ට්‍රෝඩ තමයි විද්‍යුත් විච්ඡේදනය අපි යොදාගන්නේ. බැටරි කැලක් සම්බන්ධ කරලා තියෙනවා. එතකොට මේ බැටරිය ධනාගයට සම්බන්ධ මෙහා ඇනෝඩය බැටරිය ඍණාගයට සම්බන්ධ මෙහා කැතෝඩය කියනවා. නේද? ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය තුළ තියෙන අයන වර්ග මොනවාද? Na ධන අයන තියෙනවා. නේද? අපි අතුලේ දාමු. Na ධන අයන තියෙනවා, Cl ඍණ තියෙනවා, H ධන අයන තියෙනවා, OH ඍණ තියෙනවා. ඔය අයන ටික තමයි තියෙන්නේ. නේද? ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් NaCl ජලීය
AQ කියලා දාපු ද්‍රාවණයක් තියෙනවා. ඒකේ තියෙන අයන වර්ග ටික තමයි මම දැන් මේ ඇතුළේ මේ ලියලා තියෙන්නේ. හරි. මෙතන අපි දන්නා ඇනෝඩය ඇසල සිද්ධ වෙන්නේ ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව. මෙතනදී පිටවෙන ඉලෙක්ට්‍රෝන ටික මේ පැත්තට යනවා කැතෝඩිය මතට එනවා. මේ කාබන් කුර මතට ඉලෙක්ට්‍රෝන එනවා ගලාගෙන. එතන මෙතනදී කාබන් කියන්නේ මිරන් අක්‍රිය ඉලෙක්ට්‍රෝඩයක් නිසා මේ ඇනෝඩය ඇසල සිද්ධ වෙනවා ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව. ඉතින් ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව ඇනෝඩය ඇසල සිද්ධ වෙන්නේ ඔක්සිකරණයක්. ඉලෙක්ට්‍රෝන පිටවීමේ අර්ධ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. සිද්ධ වෙන්නේ කාබන් කුරු ධනයන හදන්නේ නැහනේ. නේද? ඒ ආලෝකයක් නේ. එහෙනම් මෙතන තියෙන ඍණ අයනයක්. නේද? ඉලෙක්ට්‍රෝන වැඩියෙන් තියාගෙන ඉන්න අයනයක් තමයි මෙතෙන්ට ඇදිලා ඉන්නේ. ඒ ඉලෙක්ට්‍රෝන පිට කරන්න පුළුවන් වැඩියෙන් තියාගෙන ඉන්නේ කෙනෙක්. කවුද මෙතන වැඩියෙන් ඉලෙක්ට්‍රෝන තියාගෙන ඉන්නේ? ඍණ අයන. ඍණ අයන දෙකක් තියෙනවා. බලන්න. Cl ඍණ අයනක් තියෙනවා, OH ඍණ අයනක් තියෙනවා. දැන් ප්‍රශ්නයක් වෙනවා. කොයි එකනද මෙතෙන්ට ඇවිල්ලා ඔක්සිකරණය වෙන්නේ කියලා. හරිද? ඒකට මතක තියාගන්න ලේසි ක්‍රමයක් කියන්නම්. හරිද? එතන මම දාගත් එකක්. හොඳයි. දැන් මෙයාගේ මහතක එක කවුද කියලා බලන්න. Cl කියන එක නා තනි පරමාණුවක් නෙමෙයි. OH කියවම පරමාණු වර්ග දෙකක්. උතර මෙයා මහතයි, මෙයා කෙට්ටුයි කියලා හිතමු. උතර කෙට්ටු එකනටද මහත එකනටද ටක් ගාලා මේ පැත්ත දුවගෙන ඉන්න පුළුවන් කෙට්ටු එකනට. දුවන්න පුළුවන් නේ. උතර කවුද එහෙනම් යන්නේ? ක්ලෝරයිඩ් අයන තමයි මෙතෙන්ට යන්නේ. OH නෙමෙයි. ඇයි OH එකනට මහතයි එන්න යන්නේ ක්ලෝරයිඩ් අයන යනවා කියලා හිතන්න. ගිහිලා Cl ඍණ අයන දැන් ඇනෝඩය ඇසල වෙන ප්‍රතික්‍රියාව මේක. ඇනෝඩය ඇසල වෙන ප්‍රතික්‍රියාව ඔක්සිකරණයක්. ඇනෝඩය අසල සිදුවන ප්‍රතික්‍රියාව වෙන්නේ මොකද්ද? ද්‍රාවණයේ තියෙන ක්ලෝරයිඩ් අයන. ඇනෝඩය අසල වෙන්නේ මොන ප්‍රතික්‍රියාවද? ද්‍රාවණයේ තියෙන Cl ක්ලෝරයිඩ් ඍණ අයන AQ ජලීය ඒවා ගිහිල්ලා මොනවද වෙන්නේ? ක්ලෝරයිඩ් අයනය ඉලෙක්ට්‍රෝන Cl ඍණ අයනයෙන් ඉලෙක්ට්‍රෝනයක් ගියාම මුලින්ම Cl පරමාණුවක් වෙනවා. හරිද? ඊට පිට වෙච්ච ඉලෙක්ට්‍රෝනේ තමයි මම දැන් මෙතන දැම්මේ. Cl පරමාණු ওই විදිහට ක්ලෝරයිඩ් අයන ඔක්කොම ටික මෙතෙන්ට ගිහලා Cl පරමාණු හැදෙනවා. මුලින්ම පරමාණු හැදෙනවා. එතකොට මේ Cl පරමාණු දෙකක් එකට එකතු වෙලා සාසාන්‍යජව බැඳිලා හවුල ඉලෙක්ට්‍රෝන තියාගෙන නේද? Cl2 වායු අණු බවට පත් වෙනවා. Cl2 වායු විදිහට මෙතනින් පිට වෙනවා. හරිද? එතකොට මෙතන දෙකක් නිසා මෙතන දෙකක් ක්ලෝරයිඩ් වෙන්න ඕන ඍණ ආරෝපණ දෙකක් නිසා ඉලෙක්ට්‍රෝන වලට දෙකක් දාන්න ඕන. මේ තියෙන්නේ ඇනෝඩය ඇසල සිදුවන අර්ධ ප්‍රතික්‍රියාව ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව. ඊගොල්ලෝ කැතෝඩය ගාවට කවුද යන්නේ බලන්න. මේ කැතෝඩය ගාවට ඉලෙක්ට්‍රෝන ලබා ගන්න යන්නේ ධන අයනයක්. ද්‍රාවණයේ ධන අයන දෙකක් තියෙනවා. දැන් එතකොටත් ප්‍රශ්නයක් නෙනේද? ද්‍රාවණයේ තියෙන ධන අයන දෙක මොකද්ද? Na ධනයි H ධනයයි. ඉතින් ද්‍රාවණයේ තියෙන ධන අයන දෙකෙන් කවුද මෙතෙන්ට යන්නේ? ඒක බලන්න පුතේ සක්‍රීයතා ශ්‍රේණිය දැන් මතක තියෙන්න ඕන. සක්‍රීයතා ශ්‍රේණියේ වඩාත් පහළ ඉන්න කෙනා තමයි එතෙන්ට ගිහිල්ලා ඉලෙක්ට්‍රෝන ලබාගෙන ඔක්සිහරණයක් වෙන්නේ. කැතෝඩිය මතට ගිහිල්ලා ඉලෙක්ට්‍රෝන ලබාගෙන ඔක්සිහරණයක් වෙන්නේ. සක්‍රීයතා ශ්‍රේණියේ පල්ලෙහා ඉන්නේ කෙනා. දැන් පල්ලෙහා ඉන්නේ කවුද? සෝඩියම්ද Hද? දැන් සෝඩියම් ඉන්නේ උඩ H. මේ දෙන ගත්තම මෙයා තමයි පහළ ඉන්නේ. උතර H එක්කිනා H ධනයන තමයි යන්නේ. H ධනයන කැතෝඩිය ඇසල සිදුවන අර්ධ ප්‍රතික්‍රියාව මොකද්ද? මම මෙතන ලියන්නම්. කැතෝඩිය ඇසල සිදුවන අර්ධ ප්‍රතික්‍රියාව තමයි ද්‍රාවණයේ තියෙන H ධනයන කැතෝඩිය ඇසල සිදුවන්නේ හැම විටම ඔක්සිහරණයක් නේද? අසල සිදුවන ප්‍රතික්‍රියාව අසල ප්‍රතික්‍රියාව. කැතෝඩිය ඇසල සිදුවන ප්‍රතික්‍රියාව තමයි ද්‍රාවණයේ තියෙන H ධන අයන යනවා. අයන වල භෞතික අවස්ථාව AQ ජලීය ඉලෙක්ට්‍රෝනයක් ගත්තා. ලබාගත්ත ධන ඉලෙක්ට්‍රෝන ලබාගෙන යා මොකක් බාටපත් වෙන්නේ? එයා මුලින්ම ධන අයනට ඉලෙක්ට්‍රෝනයක් දුන්නාම ධන අයනේ හැදුනේ මෙහෙමනේ. හයිඩ්‍රජන් පරමාණුවක් ඉලෙක්ට්‍රෝනයක් පිට කරලා H ධන අයනයක් බාටපත් උනේ. ඒ H ධන අයනට ඉලෙක්ට්‍රෝනයක් ලබා දුන්නාම එයා මොකද වෙන්නේ? මුලින්ම H පරමාණු බාටපත් වෙනවා. H පරමාණු වෙනවා. H පරමාණු දෙකක් එකට එකතු වෙලා වායුවක් සහසන්ජය බැඳිලා H2 වායු අණු විදිහට පිට වෙලා යනවා. H2 gas. අර මෙතන දෙකක් නිසා තුරුටි කරගන්න දෙකක් දැම්ම දෙකක් ඉලෙක්ට්‍රෝන. හරි. දැන් බලන්න ද්‍රාවණයේ තියෙන Cl ඍණ අයනත් ඔක්කොම ඉවත් වුණා. H ධන අයනත් ඉවරලා අන්තිමේ ඉතුරු වෙන්නේ මොනවද? ද්‍රාවණයේ ඉතුරු වෙන්නේ NaOH සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන භාෂ්මය හැදෙනවා. හරි. දැන් අපි බලමු උත්තරේ. කාබන් ඉලෙක්ට්‍රෝන ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් දාන විද්‍යුත් විච්ඡේදනය කිරීමේදී සිදුවන විපර්යාසය නිවැරදිව දක්වා ඇති වරණය. ධන අග්‍රය අසලින් හයිඩ්‍රජන් පිට වේ. ධන අග්‍රය කියන්නේ ඇනෝඩය. එයාගෙන් හයිඩ්‍රජන් පිට වෙන්නේ නැහැ. කැතෝඩිය අසලින් නේද? වැරදි. ද්‍රාවණය තුල NaOH සෑදීම. හරි. ඒක හරි. නේද? ඇනෝඩය අසල ඔක්සිහරණයක් සිදු වෙන්නේ නැහැ. ඇනෝඩය අසල හැම විටම වෙන්නේ ඔක්සිකරණයක්. ඉලෙක්ට්‍රෝන පිටවීමේ ප්‍රතික්‍රියාව වෙන්නේ. ඒක වැරදි.
කැතෝඩය අසලින් ක්ලෝරින් වායු පිට වෙන්නේ නැහැ. කැතෝඩය අසලින් නෙමෙයි ඇනෝඩය අසලින් ක්ලෝරින් පිට වෙන්නේ නේද? හරි. එහෙනම් හරි උත්තරේ NaOH සෑදීම 35 උත්තරේ 2. හරි. ඊළඟට කියලා තියෙනවා පුතේ ඊළඟ 36 වෙනි ප්‍රශ්නේ බලමු. හරි. ඊළඟ 36 වෙනි ප්‍රශ්නේදී කියලා තියෙනවා ප්‍රතිරෝධක දෙකක් දීලා තියෙනවා. ඒක සමාන්තරගතව සම්බන්ධ කරලා කියලා තියෙනවා. අපි දන්නවා ප්‍රතිරෝධක ශ්‍රේණිගතව තියෙනකොට ප්‍රතිරෝධ කීපයක් ශ්‍රේණිගතව තියෙනකොට ඒකේ සමග ප්‍රතිරෝධය හොයන්න අපි ශ්‍රේණිගතව තියෙනකොට කෙලින්ම එකතු කරලා සමාන්තරගතව තියෙනකොට කොහොමද හොයන්නේ? 1/8 සූත්‍රය දානවා නේද? කියලා තියෙනවා 20 ඕම් 30 ඕම් තියෙන්නේ සමාන්තරගතව. එහෙනම් සමග ප්‍රතිරෝධය අහනවා. එහෙනම් 1/8 කියන්නේ R කියන්නේ සමග ප්‍රතිරෝධය නේද? ඒ කියන්නේ ප්‍රතිරෝධ කීපයක් වෙනකොට යොදන තනි ප්‍රතිරෝධය. නේද? 20 ඕම් ධන 30 ඕම්. හරිද? හරි. එහෙනම් පොදු ගුණාකාරය ගත්තා 60යි නේද? 3යි ඕම් ධන 2යි ඕම් සමානයි 1/8. හරිද? ඊට පස්සේ උත්තරේ 5යි 5 බෙදීම 60 කියන්නේ සමානයි 12න් 1 නේද? එහෙනම් R සමානයි 1/8 සමානයි 12න් 1යි R සමානයි 12යි ඕම්. උත්තරේ 12යි ඕම්. 36 උත්තරේ 1. පැහැදිලිනේ? හරි. ඊට 37 වෙනි ප්‍රශ්නේ බලන්න. මැග්නීසියම් හා HCl අතර රසායනික ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය පරීක්ෂා කිරීමට සකස් කළ ඇටෝම 4ක් දක්වලා තියෙනවා. HCl 2යි මවුල සාන්ද්‍රණය දීලා තියෙනවා. 2යි සාන්ද්‍රණය ඔක්කොම ABC වල ABC එකේ දාලා තියෙනවා. A නලය HCl 2යි මවුල ගන්න දෙසිමීටර. නමුත් C එකේ 2යි මවුල ගන්න දෙසිමීටර. පළවෙනි A නලයට දාලා තියෙන මැග්නීසියම් පටියක්. C එකට දාලා තියෙන මැග්නීසියම් කුඩු. ABCD නල අතරින් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩිම නලය කුමක්ද කියලා අහනවා. අපි දන්නවා කුඩු තියෙනකොට නේද? පෘෂ්ඨීය වර්ගඵලය පෘෂ්ඨීය ක්ෂේත්‍රඵලය වැඩි. ඒ පටියේ තියෙනට වඩා කුඩු වශයෙන් මැග්නීසියම් කුඩු ගත්තාම පෘෂ්ඨීය වර්ගඵලය වැඩි නිසා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි. බලන්න ඒකෙන් C එකේ මොකද්ද? සාන්ද්‍රණයත් වැඩි. HCl සාන්ද්‍රණයත් වැඩි. අන්තිමට D එකේ කුඩු මැක්සිමම් කුඩු විදියට ගත්තට ඒක HCl අම්ල සාන්ද්‍රණය 1යි මවුල අඩුයි. එහෙනම් කොයි එකේද ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩිම වෙන්නේ? වැඩිම හයිඩ්‍රජන් වායු උඩු පිට වෙන්නේ C නලයේ. ඇයි ඒකේ HCl අම්ල සාන්ද්‍රණයත් වැඩි. මැග්නීසියම් පටවල ප්‍රතික්‍රියා කරවල භෞතික ස්වභාවය ගත්තම පෘෂ්ඨීය වර්ගඵලයත් කුඩු වශයෙන් අරන් තියෙන නිසා වැඩි නිසා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වේගවත් වැඩියෙන් ඉක්මනින් හයිඩ්‍රජන් වායු උඩු පිට වෙනවා. C තමයි උත්තරේ. අපි පුතේ 38 වෙනි ප්‍රශ්නේ බලමු. නයිට්‍රජන් චක්‍රය ගැන ප්‍රශ්නයක් දාලා තියෙන්නේ. අපි දන්නා නයිට්‍රජන් චක්‍රයේදී ගොඩාක් බැක්ටීරියාට දායක වෙනවා. නේද? ජෛවීය තිර කිරීමට එම නිදහසේ වායු වලේ නයිට්‍රජන් අරගෙන නයිට්‍රජන් සංයෝග හදනවා ඇසෙටෝබැක්ටර්. තව සහජීවීව මූල ගැටි තුල ඉඳගෙන නේද? රයිසෝබියම් රැඩිස්කෝලා කියන බැක්ටීරියාව එයත් ජෛවීය තිර කිරීමට දායක වෙනවා. තව මේ වායු වලේ තිරකරණය කියන්නේ මොකක්ද? එතකොට වායු වලේ තියෙන නයිට්‍රජනුයි ඔක්සිජන් වායුවයි එකතු වෙලා නයිට්‍රජන් ඩයොක්සයිඩ් බවට පත් වෙන අකුණු ගැසීමේදී දැන් මේ නයිට්‍රජන් ඩයොක්සයිඩ් ඒවා ජලයේ දිය වෙලා නයිට්‍රේට් විදිහට පසට ලැබෙනවා නයිට්‍රේට්. එතකොට නයිට්‍රී හරණය කියන්නේ මොකද්ද? පස්සේ ඉන්න නයිට්‍රේට් අන්න NO3 රිනනේ නයිට්‍රේට් කියන්නේ. පස්සේ මේක අන්න මේ නයිට්‍රේට් ටික N2 වායුව බවට හරවනවා සමහර බැක්ටීරියා වර්ග දෙකක් ඉන්නවා. ඒ තමයි සියුඩෝමොනාස් කියන බැක්ටීරියාවයි සියුඩෝමොනාස් ඩිනයිට්‍රිෆිකේෂන් කියන එකයි තව තයෝබැසිලස් කියන බැක්ටීරියා අපි කියනවා මේක නයිට්‍රී හරණය. නයිට්‍රීකරණය නෙමෙයි හරණය. නයිට්‍රේට් වලින් N2 වායු වලට පස්සේ තියෙන නයිට්‍රේට් ටික මේගොල්ලෝ එතකොට නයිට්‍රී හරණය. ඒක තමයි නයිට්‍රී හරණය කියන්නේ. ජෛවීය තිර කිරීමට බාධායක වෙනවා ඇසිඩෝබැක්ටර්, රයිසෝබියම් සහජීවීවම. හරි. වායු වල තිරකරණය කියන්නේ මොකද්ද එතකොට? අය කිව්වනේ නේද වායු වල තිරකරණය. ඒක උත්තරේ වෙන්නේ මෙතන 38 උත්තරේ 3. හරිද? හරි. ඇමෝනීකරණය කියන්නේ වියෝජනය වෙනකොට සත්ව දෙහි මැල්ල වියෝජනය වෙනකොට ප්‍රෝටීන් වල අඩංගු නයිට්‍රජන් එම ඇමෝනියම් NH4 ධනයන හදන එක. හරි. තව තියෙන නයිට්‍රීකාරී බැක්ටීරියා දෙන්නේ කියන නයිට්‍රීකාරී. හරි නයිට්‍රේට් මේ විතර මේගොල්ලෝ NO2 එක NO3 බවට පත් කරනවා නයිට්‍රෝබැක්ටර් කියන එක කියනවා. මේ පියවර කරන්නේ නයිට්‍රෝබැක්ටර් කියන බැක්ටීරියාව නයිට්‍රෝබැක්ටර්. හරිද? නයිට්‍රෝබැක්ටර්. ඊගාට NH4 වලින් ඇමෝනියම් අයන වලින් NO2 හදන්නේ NO2 පියවර කරන්නේ නයිට්‍රෝසෝමෝනාස්. මෙන්න මේ දෙන්නගේ පියවර දෙක නයිට්‍රෝසෝමෝනාස්.
ඊළඟ පියවර දෙකක් මතක තියාගන්න ඕනයි. හරි නේද? නයිට්‍රි හරණය වෙන්නේ සිව්ඩොමනාස් සහ තයෝබැසිලස් කියන බැක්ටීරියාව. නයිට්‍රි හරණය. හරිද? මේවා නයිට්‍රීකරණය. හරි. අපි දැන් 39 වෙනි ප්‍රශ්නේ බලමු. අවතර දර්පණයක් භාවිත කර රැවුල බෑමේදී මුහුණ තෙබීති වනේ දර්පණයේ කුමන ස්ථානයකද කියලා අහනවා. එතකොට අපි දැන් අවතර දර්පණයක් ඉදිරියේ එක එක ස්ථානවල තිබ්බම සෑදෙන ප්‍රතිබිම්බීය ලක්ෂණ ගොඩාක් වෙනස් වෙනවා නේද? හරි. අවතර දර්පණයක් ඉදිරියේ තබන්න ඕන අවතර දර්පණයක් ඉදිරියේ විශාල දර්පණයට පිටුපස්ස අතාත්වික විශාල උඩුකුරු ප්‍රතිබිම්බයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ දර්පණය සහ ඒකේ නාභියේ දුර අතර තිබ්බහම තමයි නේද? නාභිය දුරට වඩා අඩු දුරකින් වස්තුව තිබ්බොත් තමයි අතාත්වික වස්තුවට වඩා විශාල උඩුකුරු ප්‍රතිබිම්බයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒකේ සමහර විට මේ පාර අහන්න පුළුවන් වල කිරණ සටහනක් එහෙම අදින්න ඉන්න පුළුවන්. අවතර දර්පණය අපි අදිමු. හරිද? මෙන්න අවතර දර්පණයක් ඇඳලා හරිද? අවතර දර්පණය මේ ප්‍රධාන අක්ෂය අවතර දර්පණේ මේ දර්පණීය අක්ෂය හරි මේ කියන්නේ P ද්‍රවය මේ හරියේ F මේ හරිය ඒ වගේ දෙගුණයක් දුරින් C තියෙනවා නේද? හරි. P හා F අතර වස්තුව තිබ්බාම තමයි විශාල ප්‍රතිබිම්බයක් ලැබෙන්නේ. අපි බලමු කොහොමද ලැබෙන්නේ කියලා. ප්‍රධාන අක්ෂයට සමාන්තර වෙන එක නාභිය හරහා යවනවා. හරි ඒ රේඛාව ඒ මේ වස්තුවේ මේ ප්‍රධාන අක්ෂයට සමාන්තර ආලෝක කිරණයේ දර්පණයේ වැදිලා පරාවර්තන වෙලා යන්නේ නාභිය හරහා. ඒ කිරණය අපි ආපස්සට දික් කරනවා. ඊට තව කිරණයක් ගන්න පුළුවන් අපිට C හරහා එල්ලවෙන එක කොහොමද? වක්‍රතා කේන්ද්‍රය ඔස්සේ එල්ලවෙන එක නේද? වක්‍රතා කේන්ද්‍රය ඔස්සේ එල්ලවෙන එක ඒ හරහා ඒ ඔස්සේම යනවා. නේද? ඒක රූල තියලා අදින්න ඕන සරල රේඛාවක් කියනවා. ඒ හරහා යනවා. ඒක අපි දික් කරනවා. ඒකත් පිටිපස්ස දික් කරාම මේ දෙක කැපෙන තැන ප්‍රතිබිම්බය අයි හැදෙනවා. ප්‍රතිබිම්බය දර්පණය පිටිපස්සේ හැදෙන්නේ වස්තුවේ වස්තුවට වඩා විශාල උඩුකුරුයි පිටිපස්සේ අතාත්විකයි. අර ප්‍රතිබිම්බය විශාල ප්‍රතිබිම්බයක් ලැබෙනවා. ඔක තමයි රැවුල කැපීමේදී භාවිත කරන අවස්ථාව. අතර P හා F අතර තමයි තියන්න උත්තරේ 1. 39 උත්තරේ 1. 40 ඕසෝන් වියන ක්ෂය වීම නිසා මිනිසාට ඇතිවන සෞඛ්‍යමය බලපෑම මොකක්ද? ඕසෝන් වියන ක්ෂය වුණාම අපි දන්නවා පාරජම්බුල කිරණ සූර්යාගේ නිකුත් වෙන පාරජම්බුල කිරණ පෘථිවියට ළඟා වෙනවා නේද? එතකොට පාරජම්බුල කිරණ අපේ සමට වෙන සමීපිලිකා තියෙනවා. ඇසේ සුද ඇති වෙන්න පුළුවන් නේද? හරි මේ වගේ දේවල් තමයි ඇති වෙන්නේ. අර උත්තරේ 40ට 2. හරි. ඉතින් කෙටි ප්‍රශ්න ඉවරයි. ඊළඟ වීඩියෝ එකේ මම ව්‍යුහගත රචනා ප්‍රශ්න ටික කරන්නම්.